නම දොහොත් මුදුන් තබා සාදුනාදයක් පවත්වමු. ඔබ අප සියලු දෙනා ඊ타ත්ම වාසනාවන්තයි. ඊට හේතුව අද දවසේදී කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රය අද සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කළ පින්බිමක් බවට පත්ව තිබෙනවා. එසේනම් දියතලාවේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව KIU විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ මේ මහා පින්කමේ සමාරම්භය අප මෙතෙන් සිට ආරම්භ කරන්නට සූදානම්. දැහැත් වට්ටිය පිළිගන්වමින් සම්ප්‍රදානුකූලව අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම වෙනුවෙන් සරත් මහත්මයාට බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ පින්කමේ සමාරම්භය සටහන් කරන්නට පෙර ඔබේ සිත් සතන් මනස එක තැනකට තැන්පත් කරගනිමින් අපි සූදානම් වෙමු දහම් අසන්නට. එසේනම් අපි නැවත වාරයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබුනුරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කොත්මලේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අප සියලුම දෙනාට දහම් දෙසන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. කවුරු සාදුකාරය පවත්වන්න. පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ මෙතන. සතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि ඉතරණ ගමනං සම්පූර්ණං පාණාති පාඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මච්චපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත සාදු සාදු සාදු
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ දීතලාවේ ආර්යවංශ ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් උත්තරීතර කුසලයකට සම්බන්ධ වෙන මොහොත මේ අවස්ථාවේදී කවුරුත් සූදානම් වෙන්නේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වනවා කියන එක ඊතරම්ම ලේසියෙන් සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඊටාම දුර්ලභව. එනිසා දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් කියලා ධර්මයේ තුල විග්‍රහ වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් උදැල්ලක් පැසක් අරගෙන මම මේ මහ පොළව නොපොළවක් කරනවා කියලා මේ පොළවේ තියෙන පස් පෙරළමින් අනිත් පැත්ත පෙරලන්නට උත්සාහයක් ගත්තොත් යම්කිසි දවසක ඔහු ඒකත් කරලා ඉවර කරයි. හැබැයි යම්කිසි කෙනෙක් මම බුද්ධත්වයට පත් වෙනවා කියලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ගමනක් යන්න ගියොත් ඒක නම් ක්ලේශයෙන් කරන්න බෑ කියලායි ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ. එකම ඉලක්කයකට එකම අදිෂ්ඨානයකට ඊතරම්ම ශක්තිමත් ගමනක් යනවා කියන එක ලේසියෙන් පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එනිසා අපිට ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් අද දවසේදී ලැබිලා තියෙනවා. ඒ ලැබුණු දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ වටිනා මනුස්ස ජීවිතයකුත් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට අවශ්‍ය වටපිටාවක් සැලසিলা තියෙනවා. එහෙනම් පින්නතුනි අපි පුළුවන් තරමින් අප්‍රමාදී විය යුතුව තියෙන කාල පරිච්ඡේදයක්. මොකද අපි කවුරුත් ඉපදුනේ කල්පයක් ජීවත් වන්නට නෙමෙයි. අපි කාගේ ජීවිතය ඊටාම කෙටි කාලීන ජීවිතයක්. අවුරුදු 50ක 60ක ජීවිත කාලය තුල අපි බලාපොරොත්තු වෙන අපි කැමති වෙන කෙලවරක් දක්වා ගමන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙතන ඉන්න වයසින් අඩුම කෙනාගේ ඉඳලා වයසින් වැඩිම කෙනා දක්වා ප්‍රශ්න කළොත් ඔබ ජීවිතේ තෘප්තිය ලබාගෙන තියනවද? ඔබ ජීවිතෙන් දුක අයින් කරගෙන තියනවද කියලා පින්නතුනේ අපි කාගෙත් උත්තරේ වෙයි තාමනම් දුක අයින් කරගත්තේ නැහැ. තාමත් බලාපොරොත්තු ඒ විදිහටම තියනවා කියලා. ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම ওই දේ නම් නතර වෙන්නේ නැහැ. මේ විදිහට බලාපොරොත්තු සහගත ගමනක කෙලවරක් නැතුව යන අපිට බුදුරජාණන් වහන්සේ වටිනා ධර්මයක් දේශනා කළා. දුකෙන් මිදෙන්නට අවශ්‍ය දුක නැති කරගන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාවත් සමග. එනිසා ධර්මය කියලා අපිට ලැබෙන්නේ අන්න ඒ දේ ශ්‍රවණය කරගන්නට. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වන්නට කලිනුත් ලෝකේ හිටපු අය දන් දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වන්නට කලිනුත් ලෝකේ සීල සමාදානයන් තිබුණා. බුදුරජාණන් වහන්සේ පහළ වන්නට කලිනුත් ලෝකේ භාවනා ප්‍රතිපදාවල් තිබුණා. අසිත කාල දේවල තාපසතුමා ධානලාභී තාපස කෙනෙක්නේ. භාවනාවෙන් තොරව ධාන ලබන්නට පුළුවන් කමක් නැත්තේ නෑනේ. එහෙනම් භාවනා ප්‍රතිපදත් ලෝකේ තිබුණා. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ දන් දෙන්නට කියලා දේශනා කරන්නටම නෙමෙයි.
සිල් රකින්නට කියලා දේශනා කරන්නටම නෙමෙයි, ඒ වගේම භාවනා කරන්නට කියලා දේශනා කරන්නටමත් නෙමෙයි. එතනින් එහාට සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන යථාර්ථයක් දේශනා කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ. පින්නතුනි, ඒ යථාර්ථය අපිට මනුස්ස ජීවිතයකදී නුවණින් අවබෝධ කරගන්නට ලැබෙන වාග්ය සම්පන්නම අවස්ථාවක් තමයි මේ ලැබුණු මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ඒක අපි හිතන තරම් ලේසියෙන් තැනකින් නතර වෙන තැනක් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින් සඳහා. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින් සඳහා, එහෙමත් නැතිනම් දුෂ්ප්‍රඥයින් සඳහා නෙමෙයි කියන එක. ඒ ප්‍රඥාවන්ත භාවයේ පිළිබඳව කතා කරන්නේ අපි අධ්‍යාපනයේ අතින් කොතරම් ඉහළට ඉගෙනගෙන තියෙනවාද කියන එක මත නෙමෙයි. ප්‍රඥාවන්ත භාවයේ සහ ඒ උගත් බව කියන එක කාරණා දෙකක්. ප්‍රඥාවන්ත භාවයේ සහ උගත් බව දෙකම එකක් වුණොත් ඉගෙන ගත්ත අය මරාගෙන මැරෙන්නේ නැහැ නේද? එහෙනම් ප්‍රඥාවන්ත භාවය කියන එක සහ උගත් බව කියන එක දෙකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළේ ප්‍රඥාවන්තයින්ට. ඒ ප්‍රඥාව සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට එහා ගියපු දැක්මක් දකින්නට අවශ්‍ය දෙයක්. සාමාන්‍ය ලෝකේ ඉන්න එක මට්ටමක නම් ඒ මට්ටම ඉක්මවා යන දර්ශනයකට යන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් මඟ පෙන්වන්නේ. ඒකටයි ප්‍රඥාව අවශ්‍ය. ඒ නිසා ධර්මයට කියනවා පටිසෝතගාමී කියලා. පටිසෝතගාමී කියලා කියන්නේ සෝතේ කියනවා සැඩපහරට. සැඩපහරක ස්වභාවයේ පහළට ගලාගෙන යන එක. පහළට ගලාගෙන යන සැඩපහරක පහළට පීනන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. හැබැයි මේ සැඩපහර කපාගෙන උඩ අතට පිහිනනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ධර්මයේ අනුගමනය කරන කෙනත් කරන්නේ. ඒ කියන්නේ පහළට ගලන ගඟක උඩු අතට පිහිනනවා වගේ. ඒකට කියනවා පටිසෝතගාමී කියලා. ඒකට හොඳ ශක්තියක් තියෙන්නට ඕනේ. කායික ශක්තිය නෙමෙයි, ඥාන ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ ඥාන ශක්තිය තියෙන කෙනාට පුළුවන් මේ ධර්මයේ තේරුම් ගන්නට. එනිසා අපි අද දවසේදී කතා කරන ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. ටිකක් අපි හිතන පරාසයට එහා යන දෙයක් වෙන්නට පුළුවන්. අපි නමුත් කල්පනාවෙන් ශ්‍රවණය කළොත්, උවමනාවෙන් මෙනෙහි කළොත් අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙවි. ඒ නිසා කාගෙත් කය මෙතන නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන මේ කාරණා ටික පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්නට කියලා කාටත් සිහිපත් කරනවා. පින්නතුනේ, අපිට අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතයේ යථාර්ථයක්, සත්‍ය පැතිකඩක් පිළිබඳව අවබෝධ කරගන්නට. දවසක් එක මහත්මයෙක් ඇවිල්ලා මගෙන් අහනවා, ස්වාමීන් වහන්සේ, ඇයි අපි නිවන් දකින්නට ඕනේ? මට හොඳ රස්සාවක් තියෙනවා, මට හොඳ ගෙදරක් තියෙනවා, හොඳ දරුවෝ ඉන්නවා, මට අවශ්‍ය හැමදේම තියෙනකොට මම ඇයි නිවන් දකින්නට ඕනේ කියලා. මම ඒ වෙලාවේදී කෙනාට ගැළපෙන විදිහට පුංචි පිළිතුරක් ලබා දුන්නා. මම කිව්වා, මටත් නිවන කියලා එකක් වෙනම දකින්නට නම් අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. හැබැයි මට අවශ්‍යයි මෝඩකම නැතුව ජීවත් වෙන දේ කරන්න. ඒ නිසා මම උත්සාහවත් වෙන්නේ නිවන කියලා 아무ත් එකක් දකින්න නෙමෙයි, ජීවිතයේ මෝඩකම කියන දේ අයින් කරන්නත්, මෝඩකම නිසා ලැබෙන දුක කියන දේ අයින් කරලා දාන්නත්. එතකොට ඒක කරනකොට කෙනෙක් නිවන ලැබෙනවා කිව්වට කමක් නැහැ. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ මෝඩකම කියන දේ අයින් කරන්න. මෙතන ආධුනික පිරිසක් ඉන්න නිසා මම බොහෝ අවස්ථාවලදී කියපු කතාවක් මතක් කළේ. මොකද්ද අපේ තියෙන මෝඩකම? පිනතුනේ, අපේ තියෙන මෝඩකම තමයි අපිට ලෝකෙට වටිනාකමක් දෙන එක. ලෝකෙට වටිනකමක් දෙන එක අපේ තියෙන මෝඩකම. මම මෙහෙම කිව්වොත්, රත්තරන් මාලයක් කරේ දාගෙන යනකොට රත්තරන් මාලකින් ලැබෙන සැප, රත්තරන් මාලකින් ලැබෙන සතුට අපිට කොහෙටද දැනෙන්නේ? ඒක කයට දැනෙනවද? නෑ, ඒක කයට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ හිතට දැනෙනවා. මෙච්චර වටින මාලයක්. අපි මේ රත්තරන් මාලයක් දාගෙන හිතේ සතුටින් යනවා. ඒ වගේම පාරේ අයිනේ යන මිනිස්සෙක් පාර අයිනේ වැටිලා තියෙන වැල් කෑල්ලක් අරගෙන කරේ දා ගන්නවා. අපි මේ මිනිස්සයාට කියනවා පිස්සෙක් කියලා. ඇයි? පාර අයිනේ වැටිලා තියෙන කිසිම වටිනකමක් නැති වැල් කෑලි ටිකක් අරගෙන රවුම් කරලා කරේ දාගත්තා.
අපි මේ මිනිස්සයාට පිස්සෙක් කියලා කිව්වට ඇත්තටම ඒ කෙනාගේ අපේ තියෙන මානසික මට්ටම මම කියන්නේ එකම මානසික මට්ටමක් කියලා. එක පුංචි වෙනසයි තියෙන්නේ. ඒ පුංචි වෙනස තමයි එයා සමාජ සම්මතයට එකඟ නැහැ. අපි සමාජ සම්මතයට එකඟයි. එච්චරයිනේ වෙනස. පේන එක වටිනවා කියලා හිතනකම අපි දෙන්නටම සමානයි. අපි මාළේ වටිනවා කියනකොට එයා වැල් කෑල්ල වටිනවා කියනවා. අපේ මාළේ උදුර ගන්න ආවොත් අපි කෙනෙකුට බනිනවා ගහනවා. එයාගෙන් වැල් කෑල්ල උදුර ගන්න ගියොත් එයා බනිනවා ගහනවා. දෙන්නම එක සමානව ප්‍රතික්‍රියා දක්වනවා. දෙන්නට එක සමාන ලෙස මේ දේ වටිනවා. හැබැයි අපි සමාජ සම්මතයට එකඟ වෙනකොට එයා සමාජ සම්මතයට එකඟ නැහැ. මෙතන තමයි වෙනස තියෙන්නේ. එතකොට මේ විදිහට නම් ගැටලුව තියෙන අපි දෙන්නම ඉන්නේ එකම ස්තරයකනේ. එහෙමනම් අපි පිස්සෙක් වෙන එකත් එච්චර අමාරු නෑ. හෙට වෙනකොට ලෝකේ ඔක්කොම මාළේ වටින්නේ නෑ කියලා වැල් කෑලි වටිනවා කියන අය වෙලා අපි විතරක් මාළේ වටිනවා කිව්වොත් අපි පිස්සෙක් වෙනවා කියන එක නතර කරන්න බෑ. ඒ නිසා ඒක එච්චර අමාරු නැහැ. වටිනාකම කියන එක අන්න ඒ විදිහට පවත්වන දෙයක්. නොවටින දෙයකට වටිනකමක් දෙන අපේ මෝඩකම. අපි හිතාගෙන ඉන්නවා වටිනකම තියෙන්නේ කොහෙ තියෙන දේ කියලාද? අර මාළේ තියෙන දේ කියලා. අන්න ඒක තමයි අපේ තියෙන මෝඩකම. පින්නතුනේ මේක ඔබට බොහොම සරල කාරණාවක් හැටියට තේරෙන්නට පුළුවන්. හැබැයි ඔබට සරල කාරණාවක් හැටියට මේක තේරෙන කාරණාව ASCII තියෙනවා මහ ගැඹුරු කතාවක්. ඒ තමයි අපි ලෝකේ හැමදාම වටිනකමක් දෙන තැන තියෙන ඇත්තම යථාර්ථයේ පිළිබඳව කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඔබ වටිනවා කියලා හිතාගෙන ඉන්න ඔබ ගොඩක් ආසාවෙන් පාවිච්චි කරපු ඒ මාළය ඔබට සිද්ධ වෙනවා යම් වෙලාවක විකුණන්න. ඔබේ මාළය අරගෙන යනකොට විකුණන්න ඔබට කියනවා මේ මාළේ කිසිම වටිනකමක් නැති එකක් කියලා. ඔබ එකපාර විශ්වාස කරන්නේ නැති වෙයි. තව තැනකටත් අරගෙන යයි. එතනිනුත් කියනවා මේක කිසිම වටිනකමක් නැති එකක් කියලා. දැන් 3-4කින් එකම කතාව ඇහෙනකොට දැන් ඔබ දන්නවා මේක කිසිම වටිනාකමක් නැති එකක් කියලා. දැන් ඔබට තව දුරටත් මේ මාළේ වටිනවද? තව දුරටත් වටින්නේ නැහැ. තව දුරටත් ඔබ අර රත්තරන් මාළේ දාගෙන ගියපු සතුටින්මද මේක දාගෙන යන්නේ? නැහැ. පින්නතුනේ අයි වස්තුව වෙනස් වුණාද? වස්තුව වෙනස් වුණේ නැහැ. වස්තුව තිබුණ විදිහමයි. එහෙනම් වෙනස් වුණේ මොකද්ද? දෘෂ්ටිය වෙනස් වුණා. තමන්ගේ හිත පැත්තේ තියෙන දෘෂ්ටිය වෙනස් වුණා. දෘෂ්ටිය වෙනස් වෙනකොට ඔබට පේනවා වස්තුව වෙනස් වෙලා වගේ. දැන් ඔබට පේනවා කිසිම වටිනකමක් නැති දෙයක් හැටියට. වස්තුවේ කිසිම වෙනසක් නැතුව අපිට වෙනස් වෙලා තියෙන්නේ අපේ දෘෂ්ටිය විතරයි. එහෙනම් පින්නතුනේ අපි මෙච්චර කලක් මේක වටිනවා කියලා වටිනකම අනුව ඇලුනා නම් ඇලිලා තියෙන්නේ ඇත්තටම වස්තුවටද දෘෂ්ටියටද? අපි ඇලිලා තියෙන්නේ ඇත්තටම දෘෂ්ටිය පැත්තට. ඉතින් මෝඩයි කියන එක සාධාරණ නැද්ද? මෝඩකම. ලෝකේ නොවටින දෙයකට වටිනකමක් දෙන එක අපි ළඟ තියෙන මෝඩකම. මං කිව්වේ නිවන කියලා මට අමුතුවෙන් දකින්න අවශ්‍ය නැහැ දෙයක්. හැබැයි අන්න ඔය නොවටින දෙයකට වටිනකමක් දෙන මෝඩකම අයින් කරගන්න පුළුවන් නම් අන්න ඒක කරගත්තා නම් හොඳටම ඇති කියලා. එනිසා ලෝකේ අපි ඇලීම සහ ගැටීම කියන මේ දෙකටම හේතුව වෙන්නේ පින්නතුනි තමාගේ පැත්තෙන් පවත්වන මෙන්න මේ දෘෂ්ටිය. එනිසා ලෝකයේ අපි නමුත් හැමදාම අපි ඇලීම සහ ගැටීම කියන මේ කාරණාවන්ට ප්‍රතිඋත්තර සපයනවා. කෙනෙක් බැන්නොත් අපි බැනුම් අහන්නේ නැති වෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ජීවිතේ අපිට එක පැත්තකින් දුකක් එනකොට දුක අයින් කරලා අපි කැමති පැත්තක් ගැන අපි කල්පනා කරනවා. මේකට කියනවා අපි ජීවත් වෙනවා කියලා. ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකන් හැම මිනිස්සෙක්ම උත්සාහවත් වෙන්නේ ජීවිතේට එන දුක කියන දේ අයින් කරලා සැප කියන දේ ළඟා කරගන්නට ලබන්නට දෙයක් හොයන එක නෙමෙයිද? හැමදම බලාපොරොත්තු වෙන්නේ ඒක. ජීවිතේ දුක කියන දේ අයින් කරලා දාලා හොඳින් සැපෙන් ජීවත් වෙන්නට උත්සාහවත් වෙන එක. රුපියල් 100ක් ළඟ තියෙන මිනිස්සයා හිතනවා 100ක් තියනවට වැඩිය 1000ක් තිබුණොත් සැපෙන් ඉන්න පුළුවන් කියලා. 1000ක් තියෙන මිනිස්සයා හිතනවා 1000ක් තියනවට වැඩිය 10000ක් තිබුණොත් සැපෙන් ඉන්න පුළුවන් කියලා. 10000ක් තියෙන මිනිස්සයා හිතනවා
10000ක් තිබුණට වැඩිය ලක්ෂයක් තිබුණොත් සැපෙන් ඉන්න පුළුවන් කියලා. කාටත් එකම දුක එකම විදිහට තිබිලා නැද්ද? එකම දුක එකම විදිහට තිබිලා තියෙනවා. හැබැයි 100ක් තියෙන කෙනාට වැඩිය 1000ක් තියෙන කෙනාට රකින්න දේවල් 1000ක් තියෙනවා. 1000ක් තියෙන කෙනාට වැඩිය 10000ක් තියෙන කෙනාට රකින්න දේවල් 10000ක් තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි හැම කෙනෙක්ම දුක නැති කරන්න උත්සාහවත් වෙනවා. හැබැයි දුක නැති කරන්න අපි තෝරගන්න, දුක නැති කරන්න අපි අල්ලගන්නේ තවත් දුක සහිත පැත්තක්මයි. ඒක හරියට අපි ඉන්න ගෙදර වහලේ හිල් වෙලා තෙමෙනකොට අපිට තෙමෙන්නේ නැතුව ඉන්න හිතිලා අපි ඒ ගෙදර වහලෙම තියෙන තව තැනක තියෙන ෂීට් එකක් ගලවලා අර තෙමෙන තැනට හයි කරනවා වගේ. එතකොට මොකද වෙන්නේ? අර ගලවපු තැනින් ආපහු තෙමෙනවා. අපි හැමදාම ෂීට් මාරු කරනවා මිසක ඇත්තටම එළියෙන් ෂීට් එකක් දාගන්නේ කොහොමද කියලා කල්පනා නොකරන අය. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා අපිට පෙන්වුවේ එළියෙන් ෂීට් එකක් දාගන්නේ කොහොමද කියලා. නොතෙමි ඉන්නට අවශ්‍ය නම් නොතෙමි ඉන්නට අවශ්‍ය දේ තමයි අපිට පෙන්වුවේ. එනිසා ලෝකයේ හැමදාම එකම gedara වහල ෂීට් ගලව මාරු කරන මේ ක්‍රමයට කිව්ව අනුසෝතගාමී කියලා. හැමෝම කරන්නේ එකම දේ තමයි. දැන් මැරෙන කෙනෙක්ගෙන් ඇහුවත් එයා කරලා තියෙන්නේ ඒ ටිකමයි. අපි හිතනවා අපිට එතනින් එහාට දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි කාටවත් එතනින් එහාට දෙයක් කවදාවත් ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේක හරියට මහා කටු තියෙන කැලේක කටු වෙන්නේ නැතුව යන්න ඕන වුණාම අපි කටු ටික රැහැ යනවා වගේ අපි ජීවත් වෙනවා කියන එක. අපි කටු ටික රැහැ යනකොට කටු රහින උත්සාහය තියෙනකන් කටු නොයනී ඉන්න පුළුවන් වෙයි. හැබැයි උත්සාහය අතහැරුණු ගමන් කටු ඇනෙනවමයි. ඒ නිසා අපි හිතන්නේ හැමදාම කටු රැහැම මේ ගමන යන්න. අපි උත්සාහවත් වෙන්නේ ජීවිතේට දුකක් එනකොට දුකට උත්තරයක් හොයනවා. ඒ උත්තරේ හොයලා ඉවර වෙනකොට ආයෙත් දුකක්. ඒ දුක එනකොට ආයෙත් ඒ දුක නැති කරගන්න අපි තව උත්තරයක් හොයනවා. ඒකත් දුකක් වෙනවා. මේක තමයි අපි ජීවිතේ හැමදාම සිද්ධ කරන කාරණාව. හැබැයි මෙන්න මේ කටු රැහැ ඉන්න අපි කල්පනා කරන්නේ කටු ඇනෙන්නේ නැති විදිහේ ඇඳුමක් සහ සෙරෙප්පු දෙකක් දාගෙන මේ ගමන යන්නේ කොහොමද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර කටු තියෙන ලෝකේ ඔක්කොම කටු ටික රහින ක්‍රමයක් නෙමෙයි. ඒක වෙහසක් විතරයි. අපිට පෙන්වුවා කටු ඇනෙන්නේ නැති විදිහට ගමනක් යන්න පුළුවන් ක්‍රමයක් ගැන. කටු ඇනෙන්නේ නැති විදිහට සෙරෙප්පු දෙකක් සහ ඇඳුමක් දාගන්නේ කොහොමද කියලා අපිට පෙන්වුවා. ඒ නිසා ඒකට ලෝකෙ වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපිට වෙනස් කරන්න ඕනේ කොහෙද? අපිට අපේ පැත්තෙන් වෙනස් වෙන්න ඕනේ. අපිට ලෝකෙ ඔක්කොගෙම කටවල් වහලා දෙයක් කරන්න බෑ. අපිට පුළුවන් හැබැයි එක කටකින්වත් බැනුම් අහන්න නැති විදිහේ හිතක් හදාගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකෙ ඔක්කොගෙම බැනුම් ආහා ඉන්න ක්‍රමයක් ගැන නෙමෙයි. ලෝකෙ කාගෙන්වත් බැනුම් අහන්න නැති විදිහට හිතක් හදාගන්න ක්‍රමයක් ගැන. ඒ නිසා අපිට දුක කියන දේ කොහෙන් ගියත් දුක ලැබිලා දුකෙන් කෙලවර වෙන ලෝකේ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන ක්‍රමවේදයක් පෙන්වුවා. ඒ ක්‍රමවේදය තමයි අපි තේරුම් ගන්නට ඕනේ. අපි හැමදාම එකම ක්‍රමයකට එකම විදිහකට යන අය. අපි දුක සැප ලබන්නට කියලා කරන දේ කවදා හරි දුකකින්මයි කෙලවර වෙන්නේ. මම ඔකට කියන්නේ අපි ලස්සන ගෙයක් තියෙනවා නම් හොඳ ලොකු ගෙදරක් තියෙනවා නම් කවුරුත් කැමතියි. ලොකු ගෙදරකින් එන සැප ලැබෙන්නේ කොහෙටද? ඔබ හිතනවාද ඇහැට පෙනෙන එක සැප කියලා? ඇහැට පෙනෙන එක සැපයි නම් අපිට අමුතුවෙන් ගෙවල් හදන්න ඕනේ නැහැනේ. හොඳට හදපු ගෙවල් දිහා ගිහිල්ලා බල ඉන්නවා. දකින්න සැපේනවනේ. හැබැයි පේන එක සැප නෙමෙයි. එහෙනම් සැප මොකද්ද? කයට ස්පර්ශ වෙන එකද? හිටගෙන හිටියොත් කකුල් දෙකට විතරයි. මුළු ගෙදරම එකපාර ස්පර්ශ වුණොත් ගේ කඩන් වැටිලා මැරෙන්න වෙනවා. ඒකත් සැප නෙමෙයි. එහෙනම් මොකද්ද සැප? හිතුවොත් දැනෙනවා මේ ඔක්කොම මගේ කියලා හිතනකොට දැනෙන එකක් තියෙනවා. මේ ඔක්කොම මගේ කියලා හිතනකොට අන්නේ දැනෙන චේතනාවෙන් ලැබෙන සැප වෙනුවෙන් අපි ජීවිතේ කොච්චර කැපකිරීම කරනවද? අපි ජීවිතේ මොනතරම් වෙහෙස වෙනවද? ඒ ගේ හදන්න මහන්සි වෙනවා, හදපු ගේ පවත්වන්න මහන්සි වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තිමේටම දෙකෙන් එකක් උරුමයිනේ. එක්ක හොඳට හදපු ගෙදර තියෙනකොට අපි මැරිලා යනවා, එක්ක අපි ඉන්නකොට හොඳට හදපු ගෙදර නැති වෙලා යනවා. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් උරුමයි. මේ විදිහට දුකෙන් කෙලවර වෙන ලෝකයක ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දුක නැති කරන ක්‍රමයක්. හැබැයි ඒක අපි හිතන්නේවත් නැති ක්‍රමවේදයක් ගැන තමයි පෙන්වුවේ. ඒ තමයි තමන්ගේ පැත්තෙන් දුක එන්නට අවශ්‍ය හේතුවත් එක්කම අයින් කරලා දාන එක.
අපිට පෙන්වුවේ දුක නැති කරන එක නෙමෙයි. දුක ඇති වෙන්නට යමක් හේතු වුණා නම් දුක ඇතිවන්නට හේතු වුණ හේතුවත් එක්කම ගලවලා නැති කරන තැනක් ගැන තමයි අපිට පෙන්වුවේ. මොකද්ද දුක ඇතිවන්නට හේතු උනේ? දුක ඇති වෙන්නට හේතු උනේ අපි සාමාන්‍යයෙන් දන්නවා තණ්හාව තමයි දුක ඇතිවන්නට හේතු වෙන දේ කියලා. තණ්හා කළොත් තණ්හාවේ පමණට දුක එනවා කියලා. තණ්හාව නැති කළොත් දුක නැති කරන්නට පුළුවන් කියලා. මේක තමයි අපේ සාමාන්‍ය තියෙන දැක්ම. මේ සාමාන්‍ය දැක්ම තුල අපි හැමදම උත්සාහවත් වෙනවා තණ්හාව නැති කරලා දුක නැති කරන ක්‍රමයක් ගැන. සාමාන්‍ය ලෝකයේ උත්සාහවත් වෙනකොට දුක නැති කරන්නේ කොහොමද කියලා අපි උත්සාහවත් වෙනවා තණ්හාව නැති කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මම කියන්නේ අපිට තණ්හාව නැති කරනවා කියලා ඔතනින් නැති කළත් අපිට දුක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. එහෙම කිව්වේ ඒක ඊටාම ගැඹුරු කාරණාවකට ප්‍රවේශයක් ගන්නට අවශ්‍ය නිසා. දවසක් භූමිජ හාමුදුරුවෝ සරියුත් තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා සරියුත් තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ ලෝකේ සැප සහ දුක කියන කාරණාව සයන්කතං තමා විසින් කරගන්න දෙයක්ද? ලෝකේ සැප දුක කියන දේ තමන්ට ඇතිවෙන තමා විසින් කරගන්න දෙයක්ද? එහෙමත් නැතිනම් ලෝකේ සැප දුක කියන එක තමා විසින් කරන්නේ නැතුව අනුන් විසින් අපිට ඇති කරන දෙයක්ද? එහෙමත් නැතිනම් ලෝකේ සැප දුක කියන කාරණාව තමන් කරන්නෙත් නැතුව අනුන් කරන්නෙත් නැතුව හටගන්න දෙයක්ද? එහෙම නැතිනම් තමනුත් නිසා අනුනුත් නිසා හටගන්න දෙයක්ද කියලා අහනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේකට දෙන්න පුළුවන් උත්තර? සමහර අය ලෝකෙ මෙහෙම කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මේකට කොහොමද අපි කියන්නට ඕන කියලා අහනවා. මේ වෙලාවේදී සරියුත් තෙරුන් වහන්සේ දේශනා කරනවා භූමිජ මේ ලෝකේ සැප දුක කියන එක පටිච්ච සමුප්පන්නයි. සැප දුක කියන කාරණාව හේතුව නිසා සකස් වෙන දෙයක්, හේතු ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. එහෙම නැතුව ඒක අනුන් විසින් හදන දෙයක් නෙමෙයි, තමන් විසින් හදන දෙයක් නෙමෙයි, මේ දෙපිරිසම හදන දෙයක් නෙමෙයි, ඉබේ හටගන්න දෙයක්ුත් නෙමෙයි. ඒක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කුමක් හේතුව කරගෙනද සැප දුක කියන කාරණාව උපදින්නේ? සැප දුක කියන කාරණාව උපදින්නේ ස්පර්ශය හේතු කරගෙන. ස්පර්ශය නිසා තමයි ලෝකේ සැප දුක කියන කාරණාව උපදින්නේ. එතකොට යම් කිසි කෙනෙක් ලෝකේ තමා විසින් මටයි සැප දුක ආවේ මමයි ඇති කරගත්තේ කියලා කියනවා නම් ඒකත් ඇති වුණේ ස්පර්ශය නිසා. අනුන් විසිනුයි සැප දුක ඇති කළේ කියනවා නම් ඒක ඇති වුණෙත් ස්පර්ශය නිසා. ඒ වගේම තමනුත් නෙමෙයි අනුනුත් නෙමෙයි කියලා කියනවා නම් ඒකත් ස්පර්ශ නිසාමයි. අපි දෙපිරිසම නිසා හටගත්ත කියලා කියනවා නම් ඒකත් ස්පර්ශය නිසාමයි කියලා සරියුත් තෙරුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණාව අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය කියනවා. කිව්වහම බුදුරජාණන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේට බොහොම ප්‍රශංසා කරලා ඒක ඒ විදිහටමයි කියලා අනුදැන වදාරලා ඒ කාරණාව තවදුරටත් විස්තරාත්මකව දක්වනවා. කායේහානන්ද සති කාය සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛං වා දුක්ඛං. ආනන්ද කය තියෙනවා නම් කාය සංචේතනාව තියෙනවා නම් ආනන්ද ලෝකේ සැප සහ දුක කියන දෙක ලෝකේ උපදිනවා. වචනේ තියෙනවා නම් වචී සංචේතනාව තියෙනවා නම් ලෝකේ සැප සහ දුක කියන දෙක උපදිනවා. මනස තියෙනවා නම් මනෝ සංචේතනාව තියෙනවා නම් ආනන්ද ලෝකේ සැප සහ දුක උපදිනවා. මේක ඉතාම ගැඹුරු කාරණාවක්. කය තියෙනවා නම් කාය සම්පස්සේ තියෙනවා නම් සැප සහ දුක උපදිනවා. වචනේ තියෙනවා නම් වචනය නිසා ඉපදුණු ඒ සංකල්පයේ තියෙනවා නම් ඒ සැප සහ දුක කියන කාරණාව උපදිනවා. පින්නතුනි මේක ඊටාම ගැඹුරු ඊටාම තේරුම් ගත යුතු කාරණාවක්. කෙනෙක් බැන්නොත් අපිට දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් බැන්නොත් දුක් විඳින්න පුළුවන්. එතකොට අපි කියන්නේ මොකක් නිසා අපිට දුක ආවා කියලාද? බැනපු නිසා දුක ආවා. ඇත්තටම දුක ආවේ බැනපු නිසාද? ඔබ හිතේ නැත්තම් වෙන මොකක් නිසාද කියලා. හොඳයි පාරයිනේ මිනිස්සු දෙන්නෙක් ඒ දෙන්න රණ්ඩු වෙනවා. අපිට ඇහෙනවා. ඔබට දුකක් ඇති වෙනවද? නැහැ.
වචනය තුලින් එහෙනම් අපිට බැනීමේ දුක ගෙනත් දෙන්න පුළුවන්කම තිබුණේ නැහනේ. වචනය තුලින් බැනීමේ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. එහෙමනම් පාරයිනේ අර මිනිස්සු දෙන්න රණ්ඩු වෙනවා ඇහෙනකොටත් අපිට දුක කියන එක උපදින්න වෙනවා. එහෙම දුක ඉපදුනේ නැහනේ කාටවත්. එහෙනම් එහෙම දුක නොයිපදෙන තැනක බැනීම නිසා එන දුක අපි විඳිනවා. අපි විඳින්නේ එහෙනම් කොහෙන් එන දුකක්ද? අපි වචනය තියෙනවා නම් වචනය පිළිබඳව අපේ සංචේතනාව පවත්වන්නට පුළුවන් නම් පින්නතුනේ ඔබට ඕන තරම් කාලයක් දුක උපද්ද ගන්න පුළුවන්. ඔබට බැනපු අවස්ථාවක් සිහිපත් කර කර දවසක් දෙකක් අවුරුද්දක් ඕන තරම් කාලයක් ඔබට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි බැනුම හැම වෙලාවකදීම ඇහෙන නිසාද? නෑ, බැනුම පිළිබඳව වචනය පිළිබඳව ඔබ පවත්වන සංචේතනාව නිසා ඔබේ ජීවිතයට දුක එනවා. ඔබට වචනය තියෙනවා නම් ඔබට වචනය පිළිබඳව පවත්වන සංචේතනාව තියෙනවා නම් ඔබට ආධ්‍යාත්මයේ තුල සැප සහ දුක උපදිනවා කියන එක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට සැප දුක උපදිනවම තමයි. ඒ විදිහටම තමයි කය තියෙනවා නම් කාය සංචේතනාව තියෙනවා නම් කය තියෙනවා කියන එකෙන් අදහස් කළේ රූපය තියෙනවා නම් ඔබට රූපය තියෙනවා නම් කියන එකෙන් අදහස් කළේ ඔබට එළියේ තියෙන රූපය දරුවා අම්මා තාත්තා තමන්ගේ ආදරණීයන් කියලා ඔබට ඇසුරු කරන්නට පුළුවන් නම් ඔබට ඒ රූප ඒ විදිහට ඇසුරු කරන්න පුළුවන් තාක් ඔබට කය තියෙනවා කියලා කියනවා. බාහිර කය තියෙනවා. එතකොට ඒ කය තියෙනකන් ඔබට ඒ කය අනුව මෙහි සංචේතන උපදවන්න පුළුවන් තාක් කාලයක් ඔබේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පුළුවන්කම තියෙනවා. අපි කියනවා රූපේ වෙනස් වෙනකොටයි දුක ආවේ කියලා. ඇත්තටම වෙනස් වෙන්නේ රූපේ වෙනස් වෙන නිසා දුකයිද නැතිනම් වෙනස් වෙන රූපේ වෙනස් වෙනකොට ඒක පුද්ගල භවෙන් ඇසුරු කරන නිසා ඔබේ ජීවිතේට දුක එනවද? අපිට දුක එන්නේ ඒක පුද්ගල භවෙන් ඇසුරු කරන නිසා. දවසක් එක බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෙටියෙන් ධර්මයක් දේශනා කරන්නට කියලා ඉල්ලනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ බමුණට එක කාරණාවක් පැහැදිලි කරනවා. බමුණ මම ඔබට දුක ගැන කියන්නම්. දුක ගැන කියනකොට ඔබට මම අතීත දුක ගැන කතා කළොත් ඔබට විශ්වාස කරන්න නැති වෙයි. ඒ වගේම බමුණ ඔබට අනාගතේ එන්න තියෙන දුක ගැන මම කිව්වොත් ඔබ එන්න තියෙන දුක ගැනත් විශ්වාස කරන්න නැති වෙයි. හැබැයි බමුණ මම ඔබට මේ ආසනේ ඉන්නකොටම ඔබට එන මේ මොහොතේ ඔබට දැනෙන්න පුළුවන් දුක ගැන මම කතා කරන්නම්. බමුණ මේ නගරයේ මේ ප්‍රදේශයේ ඔබ කැමති ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවද? ස්වාමීනි ඉන්නවා. බමුණ ඒ කෙනා යම්කිසි වද බන්ධනයකටපත් වුණා කියලා කිව්වොත් මරණයටපත් වුණා කියලා කිව්වොත් ඔබට දුකේද? ස්වාමීනි මගේ චිරවාසී කියලා එක පුතෙක් ඉන්නවා. මේ චිරවාසී පුතා ටිකක් දුර බැහැරක ඉන්නේ. මම හැමදාම එක සේවකයෙක් යවනවා මගේ චිරවාසී පුතාව බලාගෙන ඉන්න කියලා. ස්වාමීනි මේ සේවකයා එන්න ටිකක් ප්‍රමාද වුණොත් එහෙම ස්වාමීනි මං හරි බයෙන් ඉන්නේ. මට හරි හිතට පීඩාවක්. ඇයි මේ ආදරණීය තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා හොඳින්ද කියලා බලාගෙන ඉන්න කෙනෙක් යවලා ඒ කෙනා පරක්කු වුණොත් මගේ දරුවට කරදරයක්ද දන්නේ නැහැ කියලා මේ තාත්තා මේ බමුණ ඊටාම දුකින් ඊටාම වෙහෙසට පීඩාවටපත් වෙනවා. මේ සිද්ධිය කියනකොට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි බමුණ යම්කිසි විදිහකින් චිරවාසීගේ මෑණියෝ ඒ කියන්නේ චිරවාසී පුතණුවන්ගේ අම්මා බමුණගේ බිරිඳ මැරුණා වදබන්ධනයකටපත් වුණා කියලා ඔබට දැනගන්නට ලැබුණොත් ඔබට මොකද වෙන්නේ? ස්වාමීනි මට මහා දුකක් ඇති වෙනවා. මරණය හා සමාන දුකක් ඇති වෙනවා. චිරවාසී පුතා මරණයටපත් වුණ වදබන්ධනයකටපත් වුණා කියලා ඔබට දැනගන්න ලැබුණොත් ස්වාමීනි මගේ මේ ජීවිතෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මගේ මේ ජීවිතෙන් ඇති වැඩකුත් නැහැ. මම ඒ තරම් ඒ දරුවට ආදරය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ එහෙනම් ඔබට චිරවාසීගේ මෑණියෝ නැතිනම් බමුණගේ බිරිඳ හමුවන්නට කලින් ඔබ දැන හඳුන ගන්නට කලින් මේ තැනැත්තිය මැරුණා නම් ස්වාමීනි මට දුක කොහෙන් එන්නද? මම ඒ තැනැත්තිය දැකලවත් නැහනේ. දැකලවත් නැත්තම් මට දුක එන්න විදිහක් නැහනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව තුළින් බමුණට සම්පූර්ණම කියලා දුන්න මේ දුක එන්නේ කොහොමද? දුක නැති කරන්න ඕනේ නම් කරන්න ඕනේ මොකද්ද කියන එක ඊටාම කෙටියෙන්ම පැහැදිලි කරලා දුන්නා. චිරවාසීගේ මෑණියෝ හම්බෙන්නට කලින් මැරුණා නම් මොකද්ද වෙන්නේ කියන එකත් එක්ක. පින්තුනේ ඔබ ඔබේ පැත්තෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතලා බැලුවොත්
ඔබට යම් කිසි කෙනෙක් ඔබ ආදරය කරන ඔබ කැමති කෙනෙක් මැරුණ වද බන්ධනයකටපත් වුණා, ඒ කෙනා ජීවිතය අතහැරලා ගියා, ලෙඩ වුණා කියලා ඔබට දැනගන්න ලැබුණොත් ඔබට දුක එන අය ඕන තරම් ලෝකේ ඇති. ඔබට ඒ වගේ පණිවිඩයක් ආවොත් ඔබ ඕන තරම් දුක් වෙයි. එතකොට අපිට ඒ දුක එන්න පුළුවන් හේතුව හැටියට අපි දකින්නේ පින්නතුනේ හැමදාම ඒ බාහිර කෙනා ඉන්න නිසා, ඒ කෙනා ලෙඩ වුණ නිසා තමයි අපිට දුක ආවේ කියලා. හැබැයි අපි දන්නේ නැහැ ඇත්තටම අපි දුක උපද්දගන්නේ, දුක හදාගන්නේ ඒ වෙලාවේදී අපි පවත්වන සංචේතනාව අනුව කියලා. අපි දුක හදාගන්නේ, දුක උපද්දගන්නේ ඒ වෙලාවේ පවත්වන චේතනාව අනුව කියලා අපිට පේන්නේ නැහැ. චේතනාව අනුව කියලා කියන්නේ අපේ සංකල්පයේ පැත්තෙන් අරගෙනයි අපි දුක උපද්දගන්නේ. ඔබට දැන් දුරකථන පණිවිඩයක් ආවොත් මේ වෙලාවේදී ඔබ ඒ වඩාත්ම කැමැතිම පුද්ගලයා මේ වෙලාවේ ලෙඩ වුණා, මරණයටපත් වුණා කියලා ඔබ මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද? ඔබ මහා ලොකු ප්‍රතිචාරයක් ඒකට දක්වයි. ඒ කෙනා ලෙඩ වුණා හෝ මරණයටපත් වුණා හෝ ඒ කෙනා නැති වුණා කියලා පණිවිඩයක් ආවොත් ඔබට කවුරු හරි ඒ වෙලාවේදී කිව්වොත් නෑ ඕක ගණන් ගන්න එපා, ඕක හිතේ උපදින සංකල්පයක් කියලා ඔබ මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද එහෙම කියන කෙනාට? ගුටිත් කන්න වේ සමහර විට. හැබැයි ඔබට ටිකකින් පණිවිඩයක් ආවොත් නෑ ඒ ලැබුණු පණිවිඩේ සම්පූර්ණම බොරුවක්, ඒ කෙනා හොඳට ඉන්නවා කියලා ඒ කෙනාම කතා කරලා කිව්වොත් ඔබට දැන් මොකක් වෙයිද? අර තිබුණු දුක මොකක් නිසාද ඔබට ආවේ? අපි ඉස්සෙල්ලා කිව්වනේ ලෙඩ වුණ නිසාමයි දුක එන්නේ කියලා. දැන් ලෙඩ වුණ නිසාම දුක ආවද? නැතිනම් මරණය නිසාම දුක ආවද? ඒ මරණය කියන කාරණාව චේතනාන්විතව තමන්ගේ පැත්තේ උපද්දගත්ත නිසා දුක ආවද? තමන්ගේ පැත්තේ උපද්දගත්ත නිසායි දුක ආවේ. එහෙනම් අපිට පේනවා මේක සංකල්පයකින් පිළියෙල කරන දෙයක් මිසක කවදාවත් ලෝකෙ තුල යථාර්ථය නෙමෙයි කියලා. වෙනස් වෙන්න ඕනේ සංකල්පේ විතරයි අපිට දුක එන එක වෙනස් වෙලා තියෙයි. අපි කියනවා අපි දරුවට තමයි හරි ආදරය කරන්න කියලා. ඇත්තටම ආදරය කරන්නේ දරුවටද? එහෙම නැතිනම් රූපය දරුවා කොට පෙන්නන ඔබේ සංකල්පයටද? අපි ආදරය කරන්නේ රූපේ දරුවා කොට පෙන්නන සංකල්පයට. ඒ සංකල්පේ වෙනස් වුණොත් ඔබ ওই රූපයට ආදරය කරන්නේ නැති වෙයි. ඒකනේ පුංචි කාලේ ආදරෙන් හදාගන්න දරුවෝ සමහර දෙමව්පියන්ට පස්සේ කාලෙදී පේන්න බැරි අය වෙලා නැද්ද? එහෙම අවස්ථා ලෝකේ තියෙනවා. දරුකම වෙනස් වෙලාද? නෑ, දරුකම වෙනස් වෙලා නෑ. මොකද්ද වෙනස් වුනේ? සංකල්පය වෙනස් වුණා. රැස් කරගත්ත දේ වෙනස් වුණා. රැස් කරගත්ත දේ වෙනස් වෙනකොට ප්‍රතිචාර දක්වන එක වෙනස් වෙලා තියෙනවා. දැන් එතකොට මට කියන්නකෝ ඔබ වැඩිපුරම ඇත්තටම දරුවට ආදරෙයි, අම්මට තාත්තට ආදරෙයි කියලා ඔබ ආදරය කරලා තියෙන්නේ එළියේ ඉන්න රූපෙටද? එහෙම නැතිනම් ඒ රූපය අම්මා කියලා පෙන්නන මෙච්චර කාලයක් ඇසුරු කළා කියලා පෙන්නන ඔබේ චේතනාවටද? අපි ඇත්තටම කැමති වෙලා තියෙන්නේ චේතනාවට. අපි චේතනාව පිළිබඳව කල්පනා කරමින්, එහෙම නැතිනම් අපේ හිත ගැන හිතමින් දුක් විඳලා තියෙනවා. හිත ගැන හිතමින් අපි සැප විඳලා තියෙනවා. හේතුව තමයි අපිට කය තියෙනවා නම් කාය සංචේතනාව තියෙනවා නම්, වචනේ තියෙනවා නම් වචන සංචේතනාව තියෙනවා නම්, මනස තියෙනවා නම් මනෝ සංචේතනාව තියෙනවා නම් අපිට දුක උපදිනවම තමයි. සිහියෙන් හිටියත් නොසිහියෙන් හිටියත් දුක උපදිනවම තමයි. ඒ දුක නැති කරන්න බෑ එතනින්. ඇයි අපිට ඒ දේවල් බාහිර ලෝකෙ තුල හම්බ වෙනවා. හම්බ වෙන දේ විඳින කෙනා මේ පැත්තේ ඉන්නවා. ඉන්න කෙනා සැප සහ දුක විඳින්න පුළුවන් මනසකිනුයි ජීවත් වෙන්නේ. එහෙනම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේක විඳින්න පුළුවන්කම තියෙනවම තමයි ලෝකේ. ඒ නිසා අපිට මේක නැති කරන්න නම් අපිට තියෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපිට තියෙන එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි ඔබට දුක නැති කරන්න ඕනේ නම් ඔබ ඇත්තටම කරන්නට ඕනේ දේ තමයි දුක එන දේ නැති කරලා දාන එක. මම මෙහෙම කිව්වොත් මේ වටාපත කියන අරමුණ දිහා බලාගෙන නැතිනම් වටාපත දිහා බලාගෙන ඔබට දුක් වන්නටත් පුළුවන්, වටාපත දිහා බලාගෙන ඔබට සතුටු වෙන්නටත් පුළුවන්. වටාපත දිහා බලාගෙන සතුටු වෙන හෝ දුක් වෙන ඔබට සතුට කියලා කොහෙන් ගියත් දුකකින් අන්තිමේටම කෙලවර වෙන තැනකින් තමයි ඔක නතර වෙන්නේ.
ඔබට හිතුනොත් යම්කිසි දවසක ওই දුක අයින් කරන්න කියලා ඔබ ඇත්තටම කරන්න වෙන්නේ වටාපතට තණ්හා කරන එක නතර කරන එක නෙමෙයි. මම කියන්නේ වටාපත නැති කරන එක කියලා. ඒ නිසා ඔබ කරන්නට ඕනේ වටාපත නැති කරන එක. ඔබ කරන්නට ඕනේ දරුවට තණ්හාව නම් දරුව නැති කරන එක. ඒක වරදවා ගන්න එපා. මේ කියන්නේ බාහිර ලෝකේ නැති කරලා දාන එකක් පිළිබඳව නෙමෙයි. මොකද ඔබ දරුවා කියලා ඇති බවට ගත්තේ කාය සංචේතනාව නම් අන්නේ සංචේතනාව ගැනයි මේ කතා කරන්නේ. අපි ආදරය කරන්නේ දරුවට කියලා ඇත්තටම ආදරය කරන්නේ රූපෙට නෙමෙයි නම් සංචේතනාවට නම් අපිට ඒ රූපේ දරුවා කොට පෙන්වන ඔබේ සිතටම නම් ඒ සිතට ආදරය කරන අපි නැවත ඒ සිත උපාදාන වශයෙන් නොගෙන ඉඳීමෙන් දුක නැති කරන්න පුළුවන් කියන එක යථාර්ථයක් නේ ලෝකේ. අපිට ඒ දෙයක් කළ හැකි දෙයක්. දැන් අපි කිව්වොත් වටාපත කියන එක ඔබට ඇහැට පෙනෙන රූපය කියලා අපි අරගෙන බැලුවොත් එතන ඉන්න අපිට මේ ගැන කතා කරලා බැලුවොත් ඇහැට පේන්නේ ඇත්තටම මොකද්ද? ඇහැට පේන්නේ පාට ටිකක්, එහෙමත් නැතිනම් ඒකට කියනවා වර්ණ සටහනක් කියලා. වර්ණ සටහන ඇතුලේ වටාපත් තියනවද? ඇහැට පේන පාට ටික ඇතුලේ වටාපත් ඇත්තේ නැහැ. ඒකට කියන්නේ වර්ණ සටහනක් විතරයි කියලා. වර්ණ සටහන ඇවිල්ලා ඇහැට පතිත වෙන එක කළා මිසක ඒක ඇවිල්ලා කිව්වේ නැහැ මම වටාපතක් අරගෙන ආවා කියලා. ඒක වටාපත කියන එකක් අරගෙන එනවා නම් මේක ජීවිතේට දැකලත් නැති අහලත් නැති කෙනෙක් දැක්කත් එයත් දැනගන්න ඕනේ මේක වටාපත කියලා. හැබැයි එහෙම දැක්ක පමණින් කාටවත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් මේක වටාපත කියලා එකක් අපි දැක්ක නෙමෙයි. ඇහැට වර්ණ සටහනක් පතිත වුණා. වර්ණ සටහනක් පතිත වුණාට පස්සේ අපි මීට කලින් ඇසුරු කරපු මීට කලින් හිතලා මීට කලින් දැනගත්ත වටාපත කියලා නිමිති ටිකක් අපි එකතු කරගෙන තිබුණා. අපි දැන් දැනගත්ත වටාපත කියලා. අපි වටාපත දැක්කද වටාපත දැනගත්තද? ඇත්තම කතාව පැත්තෙන් අපි බැලුවොත් අපි කවදාවත් වටාපත දැක්කේ නැහැ. අපි වටාපත දැනගත්තා මිසක අපිට දැනගන්න වටාපත එළිය දකින්නත් බෑනේ. අපේ මට්ටමින් නම් කියයි අපි දැනගන්න වටාපත එළියේ තියෙනවම තමයි කියලා. හැබැයි දැනගන්න වටාපත එළියේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ පේන වර්ණ සටහනක් අරඹයා නම් දැන් වටාපත කිව්වේ ඒ වටාපත ආයෙ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අලුතෙන්ම හේතු ටික උපදින්න පුළුවන්. හේතු ටික උපදිනකොට ඔබ වටාපත කියලා කල්පනා කරන්නත් පුළුවන්. හැබැයි කලින් තිබුණු වටාපත නෙමෙයි. කලින් තිබුණු රූපේ නෙමෙයි දැන් තියෙන්නේ. අපි ඒ අරබය දැනගන්නේ රැස් කරගෙන තියෙන සංකල්ප ටික විතරයි. දැන් මම මෙහෙම කිව්වොත් ඔබට කවුරු හරි කිව්වොත් වස කියලා වස ගේන්න කියලා කිව්වොත් ඔබ ගිහිල්ලා වස අරන් එයි, විසක් අරගෙන එයි. එතකොට විසක් අරගෙන එනකොට මෙතන ජර්මන් ජාතිකයෙක් හිටියොත් එයා ගිහිල්ලා වතුර එකක් අරගෙන එනවා. ඇයි ජර්මන් භාෂාවෙන් වස කියලා කියන්නේ වතුර වලට නිසා. එතකොට දැන් එකම වස කියන වචනය ඔබේ කන ළඟට එනකොට විසක් වෙලා එන්නත් ඒ වගේම අර කෙනාගේ කන ළඟට යනකොට ජර්මන් ජාතිකයාගේ කන ළඟට යනකොට වතුර වීදුරුවක් වෙලා යන්නත් හේතුවක් තිබුණාද? එහෙම වෙලා ගියාද? අපි ළඟට එනකොට විස වෙලා යාගේ කන ළඟට යනකොට වතුර වෙලා ගියාද වස කියන වචනේ? නෑ. එක සමාන විදිහටම ශබ්දය ඇහුණා. එක සමාන විදිහටම ශබ්දය ඇහෙනකොට කෙනකෙනා දැනගත්තේ කෙනකෙනාගේ හිත පැත්තේ සකස් කරගෙන තිබුණ දේ. ඒ කෙනකෙනාගේ හිත පැත්තේ සකස් කරගෙන තිබුණ ටික දැනගත්ත කෙනා කල්පනා කරනවා මේ කිව්ව වස Taman දන්න වස කියලා. එහෙම වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි අපි ලෝකය කියන එක ඇසුරු කරන්නේ චේතනාවෙන් පිළියෙල කරලා. චේතනාවෙන් පිළියෙල කරලා කියලා කියන්නේ ඔබ කවදාවත් දකින දේ දැනගන්නේ නෑමයි. ඔබ දැනගන්නේ දකින දේ අරඹයා රැස් කරගෙන තියෙන දේ. දකින දේ අරඹයා ඔබ රැස් කරගෙන තියෙනවා නම් මීට පෙර මේක වටාපතක්, මේක මේ විදිහේ දෙයක්, මේක හාමුදුරු පාවිච්චි කරන දෙයක් කියලා ඔබ මේ රූපය ඇහැට පේනකොටම ඔබේ හිත පැත්තෙන් දැනගන්නේ ඔබ අර රැස් කරගෙන තිබුණු සංකල්ප ටික. එතකොට මේ සංකල්ප ටික උපදවන මොහොත වෙනකොටත් ඇහැට රූපය පතිත වෙලා ඉවර නැද්ද? ඇහැට වර්ණ සටහන පතිත වෙලා ඉවරයි. ඇහැ
වර්ණ සටහන පතිත කරගෙන ඉවරයි. මේ දෙකේ කෘත්‍ය මේ දෙකේ වැඩේ ඉවර වෙලා ගිහිල්ලා. ඒකට කියනවා අනිත්‍යයි කියලා. ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කිව්වේ ඒකට. එතකොට ඇස සහ රූපය අනිත්‍ය වුණ තැනක අපි වටාපත කියලා එකක් දැනගෙන තියෙනවා. හැබැයි වටාපත කියන දැනුම අපි දැනගත්තේ එළියේ තියෙන දේ හැටියට. එළියේ තියෙන දේ හැටියට දැනගත්ත අපි හැමදාම බලාපොරොත්තු වෙනවා ඒකේ එළියේ පැත්තේ ඇති කියලා. අන්න ඒක තමයි අපේ තියෙන මෝඩකම බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි ඔබට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා ධර්මයක් දේශනා කළේ. අනිත්‍ය කියන එක මේ බොහොම සරලව අර්ථකථනය කරන්නට පුරුවන් ඊටාම සරල කාරණාවක් නෙමෙයි. ඒක මහා මේ ශාසනයේ තියෙන ඊටාම ගැඹුරුම දෙයක්. අනිත්‍යයි කියලා කියන්නේ මේ තියෙන දේවල් නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ඒකත් ලෝකෙ තුල අනිත්‍යක් වෙන්න පුළුවන්. හැබැයි අපි අනිත්‍යයි කියන්නේ ඇති දෙයක නැති වෙන බවනේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කිව්වේ ඒකට නෙමෙයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. අපි නම් ගහන්නේ මල ගෙදරක විතරයි. සියලු සංස්කාර අනිත්‍යයි කියලා. සියලු සංස්කාර අනිත්‍යයි කිව්වේ මේ ඉපදුණු මිනිසයා මැරිලා යනවා කියන එක නෙමෙයි. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය. ඒක තේරුම් ගත්තා කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය තේරුම් ගත්තොත් අතනින් බින්දති දුක්ඛේ එයා දුකෙන් අත මිදෙනවා. ඒක තමයි නිවනට මඟ. මොකද්ද ඒ අනිත්‍ය? ඒ අනිත්‍ය කියලා දේශනා කළේ පින්නතුනේ මෙන්න මේ කතා කරන අනිත්‍ය. ඒක මේ වටාපත දිරලා කවදා හරි කැඩිලා බිඳිලා යනවා කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය. ඒක දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි. ඇස සහ රූපය කියන එක අතර තියෙන ගනුදෙනුව බුදුරජාණන් වහන්සේ ඊටාම සියුම් ලෙසම විග්‍රහ කරලා තියෙනවා. ඇස කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද කියලා. අපි ඇහැ කියන එක ගැන හිතාගෙන හිටියට මේ කළු පාට සුදු පාට එකක් මැද කළු ඉංග්‍රීසියාවක තියෙන මෙන්න මේකයි ඇහැ කියලා. ඇත්තටම ඒක ඇහැද රූපේද? අපි ඒ දන්නේ ඒක රූපයනේ, ඒක ඇහැ නෙමෙයි. ඔබට ඒක ඇහැනම් කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. හොඳම උදාහරණය ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් ඔබට ඔය ඇහැ කියන එක දකින්න පුළුවන් වෙයි. හැබැයි ඒ ඇහැද රූපයක්ද දකින්නේ? ඒ දකින්නේ රූපයක්නේ. නැත්තම් කණ්ණාඩියේ දකින්න ඇහැද ඇත්ත ඇහැ, බලන ඇහැද ඇත්තම ඇහැ? බලන ඇහැනේ ඇත්තම ඇහැ කියලා කියන්නේ. හොඳම දේ තමයි කළුවර වේලාවක කණ්ණාඩිය ළඟට යන එක. කළුවර වේලාවක කණ්ණාඩිය ළඟට ගියාම ඔබට ඇහැ පේනවද? නැහැ. ටෝච් එකක් ගහන්න වෙනවා. ටෝච් එක ගහන්න වෙන්නේ කණ්ණාඩියටද ඇහැ පැත්තටද? ඇහැ පැත්තට. ඇහැ පැත්තට ටෝච් එක ගහලා ඒ ටෝච් එළිය නැවත පරාවර්තනයක් විදියට කණ්ණාඩියට වැටිලා පරාවර්තනය වෙන ආලෝකය ඇහැට පතිත කරගෙන තමයි අපිට ඇහැ බලා ගන්න වෙන්නේ. දැන් ඇහැ බලා ගන්න කොච්චර රවුමක් යන්න උනාද? එහෙනම් අපි දැකලා තියෙන්නේ ඇත්තටම ඇහැද වර්ණ සටහනක්ද? ඇහැ කියලා අපි දැකලා තියෙන අර වර්ණ සටහනක්. ඒකට කියන්නේ පාට ටිකක් කියලා. ඇහැ දකින්න බෑ. රූපය කියලා කියන්නේ මේ මේස වටාපත් පුටු මේසේ වලට නෙමෙයි. රූපය කියන තැන රූපායතනය කියලා කියන්නේ මේ ඇහැට පේන පාට ටික කියන එක, වර්ණ සටහන කියන එකට. ඒ වර්ණ සටහනේ ඇත්තේ නැහැ ඔබ දන්න දේවල්, ඔබ දැකපු දේවල්, අතීත දේවල් මොනවත් ඇත්තේ නැහැ. අනාත්ම විදිහට ඇහැට මේ මොහොතේ පතිත වෙන වර්ණ සටහන තමයි රූපායතනය කියලා කියන්නේ. බාහිරින් පතිත වෙන ආලෝකය බාහිර වස්තුවට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයට කියනවා වර්ණ සටහනක් කියලා. මෙන්න මේ වර්ණ සටහන සහ ඇස කියන මේ එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. කලින් තිබිලා ඇති වෙනවත් නෙමෙයි, ඇති වෙලා ඉවර වෙලා දිගටම තියෙනවත් නෙමෙයි. ඒක හටගෙන නැති වෙලා යන දෙයක්. අන්න ඒකට කිව්වා ඇස අනිත්‍යයි කියලා. කලින් තිබිලා නෙමෙයි හටගත්තේ, හටගෙන එක දිගටම තියෙනවත් නෙමෙයි. ඒ රූපේට කිව්වා අනිත්‍යයි කියලා. ඒ රූපේට අනිත්‍යයි කිව්වේ එතකොට වටාපත කැඩිලා බිඳිලා යනවා කියන එක නෙමෙයි. ඇහැට පතිත වෙන වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙනවා සහ වර්ණ සටහන පතිත කරගත්ත උපවත් බව, ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා.
අන්න ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියන එකයි දේශනා කළේ. එතකොට අනිත්‍ය ගැන කතා කළේ එතනින්. අනිත්‍ය ගැන එතනින් කතා කළාට පස්සේ අපිට ආපහු වටාපත ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි වටාපත කියන එක අපිට පේනවා ඒක කොහොමත් Tamange හිත පැත්තේ උපද්දගත්ත දෙයක්. ඒකත් හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා. එතකොට අපිට අනිත්‍ය කියන කාරණාව මෙන්න මේ තරම් ගැඹුරින් අපිට පෙන්වලා තියෙන්නේ. මේ තරම් ගැඹුරින් කෙනෙක් අනිත්‍ය අවබෝධ කරගත්තොත් එයා ලෝකේ කවදාවත් රැවටෙන්නේ නැහැ. දැන් මෙහෙම කිව්වොත් ඔබ මීට අවුරුදු 7කට 8කට නැතිනම් 10කට විතර කලින් මැරුණා කියලා හොඳටම දන්න කෙනෙක් බලන්න ඔබ හෙට ලෑස්ති වෙලා යනවද පිටත් වෙලා? ඔබ හොඳටම දන්නවා ඒ කෙනා මීට අවුරුදු 7 8කට 10කට කලින් මැරිලා කියලා. ඒ කෙනා බලන්න ඔබ කවදාවත් යනවද? ඒ කෙනා බලන්න ඔබ කවදාවත් යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? ඒ කෙනා මැරුණා කියලා ඔබ හොඳටම දන්න නිසා. ඒ වගේම පින්නතුනි ඔබ දන්නවා නම් මීට මොහොතකට කලින් හටගත්ත වර්ණ සටහන ඉතුරු නැතුව නැති වුණා කියලා රූපය අනිත්‍ය වුණා කියලා දන්නවා නම් ඔබ හිතනවාද කලින් මොහොතකට තිබ්බ වටාපත ආයෙ දකින්න පුළුවන් කියලා ඔබ කල්පනා කරයි කියලා? නැහැ. අනිත්‍ය සාක්ෂාත් කළොත් ඒ මට්ටමට එයා කවදාවත් ඒ දේ නැවත බාහිර ඇති කියලා කල්පනා කරලා ඒ පැත්තට යොමු වෙන්න හදන්නේ නැහැ. එයා නිවැරදිව අනිත්‍ය කියන දේ ග්‍රහණය කරගන්නවා නම්. එතකොට අපිට අනිත්‍ය කියන එක ඒ තරම් ගැඹුරින් කතා කරන ගැඹුරට යන ධර්මයක්. අපිට අනිත්‍ය කියන ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකයේ දුක කියන දේ උපදින්නට තියෙන දේ නැති වෙනවා කියන එක. ඒ කියන්නේ අපිට අපේ පැත්තෙන් පේනවා දුක හදාගන්න තියෙන හේතුවයි මේ තුල නැති වෙන්නේ කියන එක. අපි දුක උපද්දගන්නේ යම් කිසි දෙයක් ඇති දේ මත නම් ඇති දේ හටගන්නේ නැත්නම් හට නොගන්න දෙයක් මත අපි දුක කියන දේ ගොඩනගන්න යන්නේ නැහැ. ඔබ දුක උපද්දගන්නේ අම්මා තාත්තා ලෙඩ වෙනවා කියන එක මත නම් ඔබට ලෙඩ වෙන විදිහේ අම්මා තාත්තා කෙනෙක් හම්බ වෙන්නේ නැත්නම් බාහිර ලෝකයේ තුල ඔබට කවදාවත් ලෙඩ වෙනකොට ජරා මරණ දුක එන මනසක් ඔබට ඇත්තේ නැහැ. ඒකෙන් කියන්නේ තමන්ගේ හිත පැත්තෙන් මිදෙන දෙයක් පිළිබඳව. එළිය අම්මා නැහැ තාත්තා නැහැ කියලා කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේකෙන් කියන්නේ හේතුඵල ධමයක් පිළිබඳව. යම් කිසි දෙයක් හටගත්තා නම් ඒක හටගත්ත හේතු ටික ඇතිකල්ලි හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ දර්ශනයක් ගැනයි පෙන්වලා දෙන්නේ. නැත්තම් වරදවා ගන්න එපා. මේකෙන් කියන්නේ මේ එකක්වත් නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ දරුවොත් නැහැ මොනවත් නැහැ ඔක්කොම හිතේ කියලා නෙමෙයි කියන්නේ. මේකෙන් කියන්නේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන කාරණාවක් පිළිබඳව. දැන් පහනක් පත්තු වෙනවා. පහනක් පත්තු වෙනකොට මේ තප්පරේ මේ මොහොතේ දැල් වෙන තිරෙත් දැල්ලත් තෙල් ටිකක් නිසා අපි කියනවා පහන පත්තු වෙනවා කියලා. මේ තප්පරේ දැල් වෙන තෙල් ටිකයි තිරෙයි දැල්ලද ඊළඟ තප්පරේට යනකොට පත්තු වෙන්නේ නැහැ. අලුතෙන්ම ටිකක්. තුන්වෙනි තප්පරේට යනකොට අලුතෙන්ම ටිකක්. හොඳයි අපි කියනවා පහන නිවුණ කියලා. මට කියන්න මොන තප්පරේ තිබුණු පහනද නිවුනේ? මොන තප්පරේ තිබුණු පහනද නිවුනේ? මොන තප්පරේ තිබුණු පහනද නිවුනේ කියන්න කලින් අහන්න වෙනවා මොන තප්පරයකද පහන පත්තු වෙලා තිබුණේ කියලා. ඇයි? හේතු ටික ඇති වෙනකොට අපි කියලා පහන තියනවා කියලා. හැබැයි ඒ හේතු ටික පවතින්නේ නැත්නම් ඊළඟ තැනට අය අලුතෙන්මයි හේතු ටික හටගෙන තියෙන්නේ. ඒ තියෙන්නේ කලින් තිබුණ ටික නෙමෙයි අලුතෙන්ම හේතු ටික ඇතිකල්ලි හටගත්ත ටිකක්. එතකොට දැන් හේතු නිසා හටගත්ත දේත් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන දේ දකින ඔබට එක දිගට පත්තු වෙලා තියෙන පහනක් කවදාවත් හම්බ වෙන්නේ නැති වෙයි. එතකොට ඔබ මිදිලා තියෙන්නේ ඇත්තටම පහන නිවුණ කියලා දුකෙන් නිදහස් වෙන තැනක නෙමෙයි. ඔබට දුක උපද්ද ගන්නත් පහනක් හම්බ වෙන්නේ නැති තැනකින්. ඒ වගේ අපි යම්කිසි වෙලාවක ඇස සහ රූපය ගැන තේරුම් ගන්නවා නම් අපි දන්නවා නම් ඇස සහ රූපය එක වෙලාවක හටගත්ත ධර්මයේ නැවත කොයි වෙලාවකවත් උපදින්නේ නැහැ කියලා. එහෙනම් කොයි වෙලාවකවත් ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන් වෙයි කියන මෝඩකම අපි ළඟ තියෙනවද? ඊයේ දැකපු දේ අදත් දකින්න පුළුවන් කියන මෝඩකම අපි ළඟ පවතින්නේ නැහැ. ඒක පවතින්නේ හේතු ටික නැහැ අපි ළඟ. අපිට හැම වෙලාවකදීම මේ නොදන්නාකම මේ මානසික මට්ටම අපිට ගොඩනගන්නේ සම්පූර්ණම මේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා.
ඒ හේතුව නිසාමයි බුදුරජාණන් වහන්සේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයේ පිළිබඳව අපිට පෙන්වලා දුන්නේ. ඒ නිසාම තමයි මේක පටිසෝතගාමී ධර්මයක් කියලා කිව්වේ. අනුසෝතගාමී නොවන පටිසෝතගාමී ධර්මයක් කියලා පෙන්වුවේ. ලෝකයා ලෝකේ තියාගෙන දුක නැති කරන්න යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ලෝකේ නැති වෙන මගක්. ලෝකේ නැති වෙන මගක් පෙන්වුවට පස්සේ එයාට ලෝකයා විඳින විදිහට දුක විඳින්නත් ලෝකයා විඳින විදිහේ සැප හොයාගෙන යන්නත් තැනක් නැති සැපයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. ඒක මොනතරම් සියුම්ව මොනතරම් ගැඹුරට විදිහි යන දෙයක්ද කියන එක ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් කමක් ඇති. ඒ නිසා මේ කාරණා ටික ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ 100%ක්ම මේ කියන කතාව තේරුම් ගන්න කියලා නෙමෙයි. මොකද මේක එකපාර ග්‍රහණය කරගත්තොත් එකපාර තේරුම් ගත්තොත් තමයි බුදුන්. නොවුනා කියන එක බුදු දෙයක් නෙමෙයි. හැබැයි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ඔබ යටත් පිළිසෙන් මානසිකාරය කළ යුතු තැන් කීපයක් පිළිබඳව තේරුම් ගන්නවා නම් වටිනවා. මම කියන්නේ අදුම තරමේ ඔබ තැන් තුනක් පිළිබඳව කල්පනා කරන්න කියලා. තැන් තුනක් පිළිබඳව කල්පනා කරන්න කියලා කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න සාමාන්‍ය ලෝකේ අපි පවත්වන අපිට පෙනෙන මානසික මට්ටම මොකක්ද කියන එක. සාමාන්‍ය ලෝකේ අපිට පෙනෙන අපි පවත්වන මානසික මට්ටම තමයි ලෝකය ඇති බවට ගත්ත පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන මෙන්න මේ ගත්ත මානසික මට්ටම. එතකොට ඔබට මේ දකින්න දේ දැනගන්න පුළුවන්, දැනගන්න දේ දකින්න පුළුවන්. මේක තමයි අපි ජීවත් වෙන මානසික මට්ටම. මේ මට්ටම හොඳට ඔබ විනිශ්චය කරගන්න. ඊට පස්සේ ඔබට තියෙන තව මට්ටමක් ගැන කල්පනා කරලා බලන්න. ඒ තමයි කවදාවත් ඔබ ඔය පෙනෙන දේ පෙනෙන මට්ටම දැනගන්නේ නැහැ. ඔබ දැනගන්නේ ඔබේ ආයතනයන්ගෙන් පෙන්වලා දෙන දේ මිසක ලෝකයේ යථාර්ථය නෙමෙයි කියන එක. ඒ කියන්නේ අපේ ඇහැ තියෙන යම් මට්ටමකටද ඇහැ පෙන්වන මට්ටමට තමයි අපිට දැනගන්න වෙන්නේ. ඇහැ වෙනස් වුණොත් ඔබට පේන දේ වෙනස් වෙලා පෙනේ. ඒ නිසා කෝකද ඇත්ත කෝකද බොරු කියලා කියන්න පුළුවන් කමක්වත් අඩුම තරමේ ඇත්තේ නැහැ. මම කියන්නේ ඔබ කණ්ණාඩියේ මූණ බලනකොට ඔබට ඔබේ මූණ දකින්න පුළුවන්. ඔබ කොහොමද දන්නේ හරියටම පේන්නේ ඔය ඇත්තම මූණයි කියලා? හොඳම දේ තමයි ඔබ කණ්ණාඩි 5කින් විතර මූණ බලන එක. එතකොට ඔබට මූණවල් 5ක් විතර දකින්න පුළුවන්. ඇයි? එකකින් ටිකක් දිගයි එකකින් ටිකක් පළලයි කණ්ණාඩියේ හැටේ වෙනස් වෙනකොට තමන්ගේ පේන මූණේ හැටේ ටික ටික වෙනස් වෙලා තියෙනවා. මට කියන්න ඔය කණ්ණාඩි පහෙන් මොන කණ්ණාඩියේ පේන මූණද හරිම මූණ? ඔය කණ්ණාඩි පහෙන් මොන කණ්ණාඩියේ පේන මූණද හරිම මූණ? ඔය කණ්ණාඩි පහෙන් මොන කණ්ණාඩියේ පේන මූණද හරිම මූණ කියන එක ඔබට කවදාවත් කියන්න බෑ. ඇයි ඔබ කවදාවත් හරිම මූණ දැකලා නැහැ. ඒක මම කිව්වේ අපි හැමදාම දකින්නේ අර කණ්ණාඩිය වෙනස් වෙනකොට ඒක වෙනස් වෙලා පේනවා වගේ අපේ ප්‍රසාදයේ පෙන්නන මට්ටම මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ හිතුවට ඔය තියෙන දේම තමයි දකින්නේ කියලා ඔබ හැමදාම දැකලා තියෙන දේ නෙමෙයි මෙහි ප්‍රසාදයේ සකස් වෙන මට්ටමට ග්‍රහණය කරගන්න දේ විතරයි ඔබ දැකලා තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකෙ පෙනීමේ නානත්වයකුත් තියෙන්නේ. අපි කිව්වොත් එහෙම අපි ලස්සන මලක් තියනවා කියන තැනක මෙතන වෙන සතෙක් දැක්කොත් එහෙම මීමැස්සෙකුට එයාට පෙනේ මේක වෙනස්ම විදිහකට. එතකොට දෙවියෙකුට පෙනේ මේක තවත් වෙනස් විදිහකට. අපිට මේක මේ විදිහට පේනවා. මට කියන්නකෝ කාට පේන එකද හරිම පෙනීම කියලා. කාට පේන එකද හරිම පෙනීම. අපි අපිට පේන එක හරි කියනකොට මීමැස්ස නොකිය ඉඳීවිද එයාට පේන එකයි හරිම පෙනීම කියලා. ඒ වගේම දෙවිය නොකිය ඉඳීද එයාට පේන එකයි හරිම පෙනීම කියලා. දැන් කවුරු කියන එකද හරිම පෙනීම තියෙන්නේ? ඇත්තටම අපිට හරිම පෙනීම කතා කරන්න වෙන්නේ නැහනේ. අපිට කතා කරන්න වෙන්නේ අපේ ප්‍රසාදයේ සකස් වෙලා තියෙන මට්ටමට පෙනිලා තියෙනවා. ප්‍රසාදයේ සියුම් වුණොත් සියුම් දේවලුත් පෙනිලා තියෙනවා. ප්‍රසාදයේ ඕලාරික වුණොත් ඕලාරික දේවල් පෙනිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට රූපය හොල්ලන්න ළඟට යන්න ඕනේ නැහනේ. ලේසියෙන් පුළුවන් ඒ දේ කරන්න. ඇහැ පැත්ත පොඩ්ඩක් හොල්ලගත්තා නම් ලෝකෙම හෙල වෙනවා වගේ තමයි එතකොට.
ඒ නිසා අපිට ලෝකේ ඔබට දෙවනි තැන ගැන මේ කතා කළේ ඔබ දැනගෙන තියෙන්නේ රූපය කියලා හිතුවට රූපෙට අයිති දේ කියලා හිතුවට ඒක රූපේ තියෙන පාට කියලා හිතුවට රූපේ තියෙන දේ කියලා හිතුවට නෑ ඔබ දැනගෙන තියෙන්නේ ඔබේ ප්‍රසාදයේ පැත්තෙන් පෙන්නන දේ. ඒකේ විදිහට බලන්න කියලා කිව්වේ ඔබට මෙනෙහි කරලා හිතලා බලන්න කියන එකෙන් අදහස් කරන්නේ අර පේන දේමයි කියන රළු සහගත මානසිකාරය ටිකක් අඩු කරගන්න ඕන නිසා. ඊට පස්සේ තුන්වෙනි අදියර. දැන් ඔබ මේ එකම රූපය ගැන කල්පනා කරන අදියර කීපයක්. ඔබට තියෙනවා ඊළඟ අදියර තුන්වෙනි අදියර ගැන කල්පනා කරන්න. ඒ තමයි ඔබ ඇත්තටම දැනගෙන තියෙන්නේ ඔය ප්‍රසාදයේ තුල පෙනිච්ච පාට ටිකද එහෙමත් නැතිනම් ඔබ ඇත්තටම දැනගෙන තියෙන්නේ ඒ ටික අරඹයා ඔබ හිතලා දැනගත්ත ටිකද? ඔබ ඇත්තටම දැනගෙන තියෙන්නේ වටාපත කියන තැනනේ. ඔබ ඇත්තටම දැනගෙන තියෙන්නේ මල් ටික, මේසය, අම්මා තාත්තා, ගෙවල් දොරවල් කියන ටිකනේ. ඒක කවදාවත් අර වර්ණ සටහනට අයිති දෙ නෙමෙයිනේ. වර්ණ සටහනට අයිති දේ වුණොත් එහෙම ඒ වර්ණ සටහන පේන ඔක්කොටම මේ දරුවා තමන්ගේ දරුවා විදිහට පේන්නේ නැපැයි. ඒක නමුත් වර්ණ සටහනට අයිති දේ නෙමෙයි. එහෙනම් අපි දැනගන්නේ මොකද්ද? අපි දැනගන්නේ ඒ රූපේ පෙන්වලා දෙන සංකල්පමය පැත්තෙන් අපිට පෙන්වලා දෙන ටික. එහෙනම් දැන් ඔබට ජීවිතයේ ඔබ ඇති බවට ගන්න ඕනම අරමුණක් ඔබ අඩුම තරමේ දවසකට ඔබට ප්‍රබලව හිතට දැනෙන අරමුණු පිළිබඳව 4-5 වතාවක්වත් මේ 3 ආකාරයකට පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. ඒක මේ ප්‍රායෝගිකව ටිකක් ආධුනික කෙනෙකුට හිත තියන්න පහසු න්‍යායක් විදිහට පෙන්වන්නේ. එකක් පේන මට්ටම ගැන හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ පේන දේ ගැන ඊට වඩා ටිකක් ඇතුළතින් ඇත්තටම පෙනෙන සිද්ධිය මොකද්ද කියන එක පිළිබඳව තේරුම් ගන්න. ඒ පෙනෙන සිද්ධිය ඇතුලේ සත්වයෝ, පුද්ගලයෝ, මිනිස්සුયો, ගෙවල් දොරවල් තිබුණේ නැහනේ. එතකොට ඒ ටික තිබුණේ කොහෙද? ඒ ටික සම්පූර්ණම තිබුණේ තමන්ගේ හිත පැත්තේ දැනගන්න දේත් එක්ක කියලා දකින්න. එතකොට ඔබට පෙනේ ලෝකය කියන දේ සකස් වෙලා තියෙන්නේ ඇත්තටම බාහිරවද? එහෙම නැතිනම් ලෝකය සකස් වෙන්නේ තමන්ගේ පැත්තේද කියන එක. ඒ විදිහට මානසිකාරයේ පවත්වලා බලනකොට අපිට පේනවා ලෝකෙ තුල අපි මොනතරම් මෝඩකමකද, ලෝකෙ මොනතරම් මුලාවකද අපි ඉන්නේ කියලා. අපි ලෝකේ අම්මා ලෙඩ වුණා, අම්මා මැරුණා කියලා අඬන වැළපෙන තැනක මම කියන්නේ අම්මා මැරුණට නෙමෙයි අපි දුක් වෙන්නේ, අම්මා ජීවත් වුණාට කියලා. එහෙම නෙමෙයිද? ජීවත් වුණාට නෙමෙයිද අපි දුක් වෙන්නේ? ජීවත් වෙච්ච කාලේ ඒවා හිතන්න පුළුවන් පරිසරයේ වැඩි කොට කෙනාට නෙමෙයිද දුක එන්නේ? මෙච්චර කාලයක් මෙහෙම ආදරෙන් හිටපු අම්මා, මෙහෙම සලකපු අම්මා, මෙච්චර දේවල් කරපු අම්මා, ජීවත් වෙච්ච කාලේ දේවල් හිතන්න ඔබේ ජීවිතේට දුක ගලාගෙන එයි. දැන් එතකොට ඇත්තටම ඔබට දුක ගෙනාවේ ඔබේ මනස පැත්තෙන් දැන් අම්මා ජීවත් වෙන බව උපද්දගත්ත කම නිසානේ. මරණය නිසා නෙමෙයිනේ. මරණය කියන දේ නෙමෙයි ඇත්තටම දුක ගෙනල්ලා දෙන්නේ. මරණය අපි ප්‍රියමනාප පුද්ගලයෙක්ගේ කරගත්තාමයි දුක ගෙනල්ලා දෙන්නේ. දැන් වයසට ගියාම අර ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයන් හැදෙන්නේ මතකේ නැති වෙලා යනවනේ. මතකයේ අහිමි වුණ කෙනෙකුට තමන්ගේ දරුවව මතක් කරගන්න බැරි කෙනෙකුට ඒ දරුවා මැරිලා ගියොත් එහෙම එයාගේ ජීවිතේට දුක එයිද? අනේ දරුවා මැරුණා කියලා දුක එන්නේ නැහැ. ඇයි දරුකම වෙනස් වෙලාද? නෑ, දරුකම ලෝකෙ වෙනස් වුණ නිසා නෙමෙයි. එහෙනම් එයාට ඒ ආරම්භය අනුස්මරණය කරන්න මතකේ නැහැ. ඒ මතකේ නැහැ කියලා කියන්නේ මතකේ උපදින්න පුළුවන් කායික හැකියාවද නැති නිසා. නමුත් ඇත්තටම දැන් එයාට දුක නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා දරුවගේ දුක එන්නේ නැතිකම. එතකොට දරුවගේ දුක ඇත්තටම ගෙනාවේ මොන හේතුව නිසාද? අපිට මානසිකව අර දරුවා ඇසුරු කරපුකම උපදින්න පුළුවන්කම අපි ළඟ තිබුණ නිසායි. ඒ නිසා අපිට යම්කිසි මොහොතක පුළුවන්කම ලැබුණොත් ඔන්න ඔය වැරදි සහගත මානසික මට්ටම දිහා දකින්න. තමන්ගේ හිත පැත්තෙම උපද්දපු දෙයක් හැටියට දකින්න. පිනතුනේ සකස් කරපු දේ දකින අපිට දුක් නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. අපි හැමදාම දුක විඳින්නේ ඔය වගේ වැරදි සහගත තැනක. ඒක හරියට චිත්‍රපටියක් බලනවා වගේ දෙයක්. ඔබට කෙනෙක්ව දකින්න හම්බෙනවා චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්න. හැබැයි ඔබට කවදාවත් ඒ කෙනාව පේන්නෙත් නැහැ, චිත්‍රපටිය පේන්නෙත් නැහැ, චිත්‍රපටිය ඇහෙන්නෙත් නැහැ. පේන්නෙත් ඇහෙන්නෙත් නැති තැනක ඉන්න ඔබට පේනවා බලන කෙනාව. ඔබට පේනවා එකපාර හයියෙන් hina වෙනවා. ඔබට පේනවා ඒ කෙනා හිටපු ගමන් හයියෙන් hina වෙනවා. ආයෙ ඔහේ බලාගෙන ඉන්නවා. ආයෙ hina වෙනවා. ආයෙ අඬනවා. ඔබට මොනව හිතෙයිද? ඔබට හිතේ පිස්සෙක් කියලා.
පින්නතුනේ අපිත් ඒ වගේම තමයි. හැබැයි අපිට එකපාරම පිස්සු කිව්වේ නැහැ. සබ්බේ පුතුජනා උම්මත්තකා විය රූපේසු මඤ්ඤති කියලා කිව්වා. සියලුම පුතජනයින් උම්මත්තකයින් වගේ රූපේහි මුලාවෙන් ඇසුරු කරනවා. ඒ කියන්නේ අපි අම්මට ආදරෙයි කියලා අම්මා කියලා පෙන්නන අපේම සිතට අපේම චේතනාව පැත්තට අපි තණ්හා කරනවා. චේතනාව පැත්තට ආස කරනවා. හැබැයි අපි ඒක දකින්නේ එළියේ තියනවා කියලා. මෝඩ නැද්ද? මෝඩයි. අර දෙම නෙමෙයිද? ඒ දෙම තමයි. දැන් චිත්‍රපටියක් ඔබ බලලා ඇති. බොහොම දුක්ඛදායක ජවනිකාවක් යනකොට චිත්‍රපටයක ටෙලි නාට්‍යයක ඔබට දුක හිතිලත් ඇති. ඔබ සමහර විට අඬලත් ඇති. ඔබ අඬන දුක් වෙන ඒ දුක්ඛදායක ජවනිකාවක් බලාගෙන ඉන්න මොහොතක චිත්‍රපටිය රඟපාපු කෙනත් ඔබ ළඟ හිටියොත් ඔබ හිතනවාද ඒ කෙනත් ඔබ වගේම අඬයි කියලා? ඒ කෙනත් ඔබ වගේම දුක් වෙයි කියලා? නෑ, ඒ කෙනා අඬන්නේ දුක් වෙන්නේ නැහැ. ඇයි අඬන්නේ දුක් වෙන්නේ නැත්තේ? ඒ කෙනා දන්නවා ඒක බොරුවක් කියලා. ඒක යථාර්ථය නෙමෙයි කියන්නේ. ඒක රඟපාපු දෙයක් කියන්න දන්නවා. ඒ වගේම ඒක රඟපාලා සකස් කරපු දෙයක් කියන්නේ එයා දන්නවා. ඒ නිසා එයා අඬන්නේ නැහැ. පින්නතුනේ අපිත් බලන්නේ චිත්‍රපටියක් තමයි. ඒක රඟපාලා ඉවරයි. රඟපාලා විතරක් නෙමෙයි ඒක සකස් කරලත් ඉවරයි. සංස්කරණය කළත් ඉවරයි. ඒ රඟපාලා ඉවර වුණ සංස්කරණය කරලා ඉවර වුණ චිත්‍රපටියක් තමයි අපිත් බලන්නේ. ඒ චිත්‍රපටිය දිහා බලාගෙන අපි රඟපාපු එක නොදන්න නිසා සංස්කරණය කළ බව නොදන්න නිසා අපි අර චරිත අස්සට ගිහිල්ලා අපි අඬනවා. චරිතය අස්සට ගිහිල්ලා අපි දුක් වෙනවා. කොහොමද? අපිට චිත්‍රපටිය කියලා කිව්වේ අපි රඟපානවා කියලා කිව්වේ ඇහැට රූපය වැටෙනවා කියන එක, රූපේ පතිත වෙනවා කියන එක චිත්‍රපටිය රඟපානවා වගේ දෙයක්. ඒක තමයි යථාර්ථය. ඒක ඇහැට පේන එක. ඒක ඇත්තම කතාව. සකස් කරනවා කිව්වේ මොකද්ද? ඒ රඟපාපු චිත්‍රපටිය සකස් කරනවා කියලා කිව්වේ තමන්ගේ හිත පැත්තෙන් අර ඇහැට පෙනුණු රූපය ආරම්භය ඔබ මීට කලින් ඇසුරු කරලා තියෙනවා නම්, මීට කලින් දන්නවා නම්, මීට කලින් හඳුනනවා නම්, ඒ නිමිති ඒ හැම දෙයක්ම ඔබේ හිත පැත්තෙන් එකතු කරලා ඒ හිත පැත්තෙන් උපද්දලා ගන්නවා. දැන් ඔබ රඟපාපු බව දන්නෙත් නැහැ, සකස් කරපු බව දන්නෙත් නැහැ. දැන් ඔබ ඇත්තටම තණ්හා කරනවා. ඔබ තණ්හා කරන්නේ ඇත්තටම කෝකටද? ඔබ ඇත්තටම දුක් වෙනවා. ඔබ දුක් වෙන්නේ ඇත්තටම කෝකටද? ඔබ දුක් වෙන්නේ අර රඟපාලා ඉවර වුණ, සකස් කළා ඉවර වුණ දෙයට. නැතිනම් ওই චිත්‍රපටියට. එතන රඟපාපු කෙනත් ඉන්නවා කියලා කිව්වේ යථාර්ථය දන්න, අවබෝධ කරගත්ත රහතන් වහන්සේ කෙනෙක් හිටියොත් රහතන් වහන්සේට දුක් විඳින්න, දුක උපද්ද ගන්න කිසිම හේතුවක් එතන නැත්තේ නෑ. ඇයි? රඟපාපු බව දන්නවා. ඇහැ රූප දෙක හටගෙන ඇහැ රූප දෙක අනිත්‍ය වෙන ධර්මයක් කියලා දන්නවා. ඒ වගේම මේක සකස් කරපු දෙයක්, ඒකේ අනිත්‍ය නොදන්නාකම නිසා චේතනාවෙන් පිළියෙල කරපු දෙයක් කියලා දන්නවා. එතකොට ඒ දේ දන්න නිසා අනේ අම්මා මැරුණා, දරුවා ලෙඩ වුණා කියලා දුක් වෙන්න දෙයක් ඇත්තේ නැහැ. බය වෙන්න එපා. මේ කියන්නේ දරුවා, මේ ඉන්නේ දරුවා කියලා දැනගන්න බැරි වෙනවා කියලා නෙමෙයි. මේ ඉන්නේ අම්මා තාත්තා කියලා දැනගන්න බැරි වෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මේකෙන් කියන්නේ ඒ තැනක අපි දැනගන්න දෙයමයි එළියේ තියෙන්නේ කියලා රැවටෙනවා කියන මෝඩකම කරන්නේ නැහැ කියන එක විතරයි. දැනගැනීම නෙමෙයිනේ ප්‍රශ්නේ තිබුණේ. දැනගන්න එළියේ තියෙන එකමයි කියලා හිතන මෝඩකමේ ප්‍රශ්නේ තිබුණේ. ඒ නිසා මෙතනින් නැති කරන්න අවශ්‍ය වෙන්නේ, නැති කරන්න පුළුවන්කම තියෙන්නේ මෝඩකම විතරයි. මෝඩකම නැති වුණාට පස්සේ අපිට දැනගන්න දේ නෙමෙයි එළියේ තියෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් එයි. අවබෝධය නිසා ලෝකේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. නැතිනම් පින්නතුනේ අපි අපේ හිතටම කැමති වෙනවා, හිතත් එක්කම ගැටෙනවා. අපි හිතත් එක්කම ඇලෙමින් ගැටෙමින් කටයුතු කරන ලෝකයක අපි ජීවත් වෙනවා. අපි කරන්නේ මේ දේනේ. එතකොට අපි කියනවා මට අර මිනිස්සයා නම් පේන්න බෑ කියලා. ඔබට පේන්න බැරි මිනිස්සයා ඒ රූපෙද? නෑ, රූපේ නෙමෙයි. ඒක රූපෙට අයිති දෙයක් නෙමෙයිනේ පේන්න බැරිකම. ඒක රූපෙට අයිති දෙයක් වුණා නම් ඒ රූපේ දකින හැමෝටම ඒක පේන්න බැරි වෙන්නේ නෑ. ඒක නෙමෙයි. එහෙනම් පේන්න බැරිකම මොකද්ද? ඒක පේන්න බැරිකම තමන්ගේ හිත පැත්තෙන් උපද්දගත්ත සංකල්ප ටිකක්. එතකොට තමන් පේන්න බැරි මිනිස්සයා කියලා තරහ ඇති කරගත්තේ ඇත්තටම අර ඉන්න කෙනෙක් ගැනද? එහෙම නැතිනම් ඒ කෙනා පිළිබඳව ඇති කරගන්න සංකල්පය පිළිබඳවද? අපි තරහ ඇති කරගත්තේ ඒ කෙනා පිළිබඳව අපි ඇති කරගත්ත සංකල්පය ගැනනේ.
තව විදිහකින් කියනවා නම් ඔබ තව කෙනෙක් ගැන තරහ ඇති කරගන්නවා කියලා ඇත්තටම ඔබ තරහ ඇති කරගත්තේ කෙනෙක් ගැනද තමන්ගේ හිත ගැනද? අපි තරහ ඇති කරගත්තේ කෙනෙක් ගැන තරහයි කියලා තමන්ගේ හිත ගැනනේ. මම ඕකට කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ කියලා. එක පැත්තක් බලනකොට අපිට පේනවා මම තරහ මිනිස්සයා කියලා. අනිත් පැත්ත බලනකොට අපිට පේනවා මට පේන්න බැරි කෙනා කියලා. අපි අර පේන්න බැරි පැත්ත තියලා හොඳ මිටියක් අරගෙන හයියෙන් තලනවා. මොකද වෙන්නේ? මේ පැත්ත තැලෙනවා වගේම අනිත් පැත්ත නිකන් තැලෙනවා. ඒ වගේ අපි හිතනවා මම අර මිනිස්සයාට නම් ගිහිල්ලා හොඳට බැන්නා කියලා. ඇත්තටම ඔබ බැනලා තියෙන්නේ ඉන්න කෙනෙකුටද නැතිනම් කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත ඔබේ හිත පිළිබඳවම හිතලා ඔබ දක්වපු ප්‍රතික්‍රියාවක්ද? කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත ඔබේ හිත පැත්තම හිතලා ඔබ දක්වපු ප්‍රතික්‍රියාවකුයි ඔබ කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම කියනවා නම් ඔබ තරහ අරගෙන තියෙන ඔබේ හිත ගැන නෙමෙයිද? ඔබේ හිත ගැනමයි. ඔබේ හිත පිළිබඳවම තරහ ගත්ත ඔබ ඇත්තටම කැමති වෙලා තියෙන්නේ තව කෙනෙකුට බනින්න කැමතියි කියලා ඒ කෙනා බැනුම ලබනවට ඇති කැමැත්තනේ. පුද්ගලයෙක් ඉන්නවා කියන මනස තුල බැනුම ලබනවට ඇති කැමැත්ත. කොටින්ම කියනවා නම් ලැබීමට ඇති කැමැත්ත. ඒ කැමැත්ත නිසා ඔබට පුළුවන් බැනුම් අහන්න. ඒ කැමැත්ත නිසා ඔබට පුළුවන් බැනුම් අහන්න. ඒ නිසා ඒක කැමැත්තෙන් ගත්ත දෙයක්. ඒක අපි ඒක එහෙම නෙමෙයි කිව්වට වැඩක් නෑ. මම කියන්නේ ඔබ අපායටත් තණ්හා කරනවා කියලා. අපායටත් තණ්හා කරනවා. ඔබ ගින්නට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ගින්න විඳින මම කරගත්ත පුද්ගල බවට කැමතිනේ. ඒ පුද්ගල බවට කැමති නිසා ඔබ උත්සාහවත් වෙයි නොපිච්චී ඉන්න. දැන් මුහුදේ යනකොට නැව කැඩිලා ඔබ වතුරට වැටුනොත් අසුචි තවරුණු ලෑල්ලක් හම්බුනොත් ඔබ අපෝ අසුචි කියලා එල්ලෙන්නේ නැතුව ඉන්නවද? එල්ලෙනවද? එල්ලෙනවා. එල්ලෙන්නේ අසුචි ටික ඕන නිසාද? නැහැ. ලෑල්ල ඕන නිසාද? නැහැ. එහෙනම් ජීවිතය ඕන නිසා. අන්න ඒ විදිහම දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. අපි ඇත්තටම ලෝකෙ තුල මේ මේසට ආසයි, මේ මල් වලට ආසයි, නැතිනම් මේ අම්මා තාත්තට ආසයි, මේ අයට ආසයි කැමතියි කියලා කිව්වට මේ අයට අකමැතියි කියලා කිව්වට ඔබ ඇත්තටම කැමති වෙලා තියෙන්නේ ඒ දේ ඇති බවට පෙන්වන ඔබේ මනස තමයි. ඒ දේ ඇති බවට පෙන්වන ඔබේ මනසත් එක්කමයි ඔය ඇලීම ගැටීම කියන දෙකම පවත්වලා තියෙන්නේ. ඔක කොටින්ම කියනවා නම් ඔබ ස්කන්ධ ටිකකට තමයි ඔබ තණ්හා කරලා තියෙන්නේ. ස්කන්ධ ටිකක් පිළිබඳවම තමයි ඔබ ද්වේෂය ඇති කරගෙන තියෙන්නේ. ඒකට විපාකයේ පින්නතුනේ බාහිරින් එන්නේ නැහැ, Tamanටම තමයි එන්නේ. බැනුම් බනිනවට කැමති උනේ Taman කරගත්ත ස්කන්ධ ටිකටනේ. අපි ඒක අනුන් කියලා ලේබල් ගැහුවට හරියන්නේ නැහනේ. අපි බනිනවට කැමති උනේ Taman කරගත්ත ස්කන්ධ ටිකට. ඉතින් කැමැත්තට අනුව Tamanට පුළුවන් බැනුම් අහන්න. ඒකයි Taman කරන කර්මයක විපාක අනුන් කරා යන්නේ නැතුව Taman කරාම එන්නේ හේතුව නිසා. එනිසා ලෝකෙ මෙහෙම ධර්මයක් තියෙනවා. අපි ඇසුරු කරන්නේ Tamanගේ පැත්ත ටිකක්. ඒක සම්පූර්ණම අපිට සකස් කරලා දෙනවා තව සත්වය පුද්ගලයෝ විදිහට. අපි ලෝකේ ඇලීම සහ ගැටීම් පවත්වන්නේ අන්නේ ඒ දේවල් මත. මම ඔකට කියන්නේ අපි පායන කාලේ අහස බලනකොට අහසේ පේනවා අර වලාකුළු කැබලි වලාකුළු පාවෙනවා. සමහර වලාකුළු එක එක හැඩේ. එක එක හැඩතල තියෙනවා. හාවෝ විදිහට, ඉබ්බෝ විදිහට මේ එක එක හැඩතලයට තියෙන වලාකුළු. ඔබ අන්නේ හැඩතලයක් දිහා බලාගෙන අනේ හරි ලස්සන හාවෙක්, හරි ලස්සන ඉබ්බෙක්, හරි ලස්සන සතෙක් කියලා ඔබ ඉන්නේ අන්නේ රූපෙට තණ්හා කරන මානසික මට්ටම. ඒ රූපෙට තණ්හා කරන මානසික මට්ටමක ඉන්න ඔබට ඒ රූපේ වෙනස් වෙනකොට ඔබට මොකද වෙන්නේ? අර රූපේ වෙනස් වෙලා යනකොට ඔබට ජීවිතේ දුක කියන දේ ඔබට ගලාගෙන එන්න පටන් ගන්නවා. අපි හිතනවා ඒක වෙනස් වෙනකොටයි දුක ආවේ කියලා. ඇත්තට මේක වෙනස් වෙනකොටද දුක ආවේ? නැතිනම් අර වෙනස් වෙන රූපයක් පිළිබඳව ඔබ මේ පැත්තේ ඇති කරගත්ත හාවෙක් ඉබ්බෙක් කියලා ඇති කරගත්ත මානසිකාරය ගැන තිබුණු තණ්හාවටද ඔබට දුක ආවේ? අපිට ආවේ මානසිකාරය පිළිබඳව ඇති කරගත්ත තණ්හාව නිසායි දුක ආවේ. ඒ නිසා අපිට එතනට එහාට ගිහිල්ලා ඇත්තක් හොයන්න තියෙනවා. ඇත්තක් හොයන්න තියෙන්නේ අපිට බලන්න තියෙනවා. අපිට පේන හාවෙක් ඉබ්බෙක් පේන සත්වයක් පේන තැනක ඊට එහා තියෙන ඇත්ත මොකද්ද? ඊට එහා තියෙන ඇත්ත තමයි වලාකුලක් කියන එක. එතකොට වලාකුලක තියෙන යථාර්ථය මොකද්ද? වලාකුලක තියෙන යථාර්ථය එකකට එකක් සම්බන්ධ නොවුණු පිනිබින්දු ටිකක්. එකකට එකක් සම්බන්ධ නොවුණු පිනිබින්දු ටිකක් කියන තැනක ඔබ දැක්කහම
ඔබට පෙනෙයි වලාකුළු බොරුවක් කියලා. වලාකුළු බොරුවක් වෙනකොට ඔබට පෙනෙයි හාවෙක් ඉබ්බෙක් කියලා දෙයක් මෙතන කතා කරන්න දෙයක් නැහැනේ කියලා. අන්න ඒ දේ ගැනයි කිව්වේ. ලෝකේ ඔබට දේවල් හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වේ අන්න ඒකට. ලෝකේ ඔබ ගෙවල් දොරවල් ආදරෙන් ඇසුරු කරන දේවල් නැති කරන්න ඕනේ කියලා කිව්වේ ඔබට කවදාවත් බෑ gedara නැති කරලා දුක නැති කරන්න. ඔබට කවදාවත් බෑ දරුවා නැති කරලා දුක නැති කරන්න. ඔබට කවදාවත් බෑ වස්තුව නැති කරලා දුක නැති කරන්න. අපි කරන්න ඕනේ ගෙවල් අයින් කරලා දාන එක නෙමෙයි. අපි කරන්න ඕනේ වස්තු අයින් කරලා දාන එක නෙමෙයි. අපි කරන්න ඕනේ මොකද්ද? අපිට යම් කිසි දෙයක් මට්ටමක් තියෙයි පරිවර්ජණය කරන්නත්. නමුත් ඇත්තටම අපි කරන්න ඕනේ ඒ දේ අයින් කරලා දාන එක නෙමෙයි. ඒක නැති කරලා කවදාවත් බෑ දුක නැති කරන්න. එහෙනම් දුක නැති කරන්න නම් කරන්න තියෙන එකම දේ මොකද්ද? අර එකකට එකක් සම්බන්ධ නොවුණු පිනිබින්දු ටික දකින්න. ඒ කියන්නේ සත්වයක් පුද්ගලයෙක් කියලා ඔබ ඇසුරු කරන කැමැති වෙන දේ කියලා ඔබ ඇසුරු කරපු තැන තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න. ඇත්ත කතාව තේරුම් ගන්නකොට ඔබට හම්බෙයි ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ ස්කන්ධ ධර්මතා ටිකක නැති වෙලා යන එක. එතකොට ඔබ ඇලෙන්නත් නැහැ, ගැටිලත් නැහැ. ඇලිලා නැතුව ගැටිලා නැතුව තියෙන්නේ ඇලෙන්න සහ ගැටෙන්න තැනක් හම්බ වෙන්නේ නැතිකම නිසා. ඇලිලා ගැටිලා නැතුව තියෙන්නේ ලෝකේ තියෙනකොට තියෙන දේ ගැන ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති නිසා නෙමෙයි. ඇලෙන්නත් ගැටෙන්නත් ඔබට දෙයක් හම්බ වෙන්නේ නැති නිසා ඔබ දකින්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් නම් අපිට තියෙන දෙයකට තණ්හා කරනවා කියන දෙයට තැනක් නැහැනේ. අපි හටගෙන නිරුද්ධ වුණා කියලා දන්න දෙයට තණ්හා කරන්න යන්නේ නැහැනේ. ඒ දේ හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. ඒ වගේ අපි සත්පුද්ගල භාවය කියන දෙයට පැවැත්මක් නැති බව අපිට තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුණියේ සත්පුද්ගල භාවයට පැවැත්මක් නැති බව තේරුම් ගන්න අපිට සම්පූර්ණම අනාත්ම දර්ශනය ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. අනාත්ම දර්ශනය ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ මෙතන කියන්නේ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලානේ. සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියලා. ඒ කියන්නේ මොකක්වත්ම නැහැ හිස් කියලා නෙමෙයි කියන්නේ. සත්පුද්ගල වශයෙන් ගන්න දෙයක් නැහැ. ස්කන්ධ ටිකක් පවතිනවා, ස්කන්ධ ටිකක් නැති වෙලා යනවා. පවතින පහනක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මෙන්න මේ ධර්මතාවය ගැන තමයි කතා කරන්නේ. එතකොට අපිට අනාත්ම ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ වගේ ඊටමත් ගැඹුරු, ඊටමත් නුවණින් තේරුම් ගත යුතු දෙයක්. ඒ නිසා තමයි අපි මුලින්ම කතා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ මේ ධර්මයේ තියෙන ප්‍රඥාවෙන් තේරුම් ගන්න නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. අපිට මේක නුවණින්මයි තේරුම් ගන්න වෙන්නේ. නුවණ මදි නම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? නුවණ කොහොම හරි උපදව ගන්න වෙනවා. සාමාන්‍යයෙන් අපිට හිතේ සුනීත සෝපාකලත් තේරුම් ගත්තා නම් මේක ටිකක් සරල වෙන්න එපැයි මීට වඩා මෙච්චර ගැඹුරු වෙන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට එහෙමත් අහනවා. සුනීත සෝපාකලා අවුරුදු 7න් නිවන් දකින්නත් පුළුවන්. සුනීත සෝපාකලා ඉගෙන ගන්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අයගේ ප්‍රඥාව අපිට වයස දිහා බලලා ඇඟ දිහා බලලා තීරණය කරන්න බෑ. ඒක නාමකින් කියලා සෝපාක හාමුදුරුවන්ගෙන් අහනකොට සෝපාක හාමුදුරුවෝ උත්තර දෙනවා සබ්බේසත්තා ආහාරට්ඨිතික කියලා. ලෝකේ එකම ධර්මතාවය මොකද්ද? එක කියන්නේ මොකද්ද කියලා අහනකොට මුළු තුන් ලෝකයේම හේත් ප්‍රත්‍යයෙන් යැපෙනවා. හේතුන්ගෙන් යැපෙන ආහාරය නිසා පවතිනවා කියලා උත්තර දෙනවා. දෙක කියන්නේ මොකද්ද කියලා අහනකොට නාමංච රූපංච මුළු තුන් ලෝකෙම එකතු කරලා නාම රූප ධර්මයක් කියලා උත්තරයක් දෙනවා. අපෙන් අහුවොත් එක කියන්නේ මොකද්ද කියලා අපි මොකක් කියයිද? එතකොට හිතා ගන්න අපේ ප්‍රඥාව සහ සෝපාක හමුදුරුවන්ගේ තිබුණු ප්‍රඥාව මොන මට්ටමේද කියලා. ඉතින් නිවන් දැක්ක කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ ප්‍රඥාව අනුව. එනිසා ඒක උගත් බව සහ ඒක හිතන්න එපා ලෝකේ පැවැත්ම අනුව වයස ඇඟ දිහා බලලා කතා කරන දෙයක් හැටියට. ධර්මයේ තේරුම් ගන්න නම් මෙන්න මේ වැඩුණු ප්‍රඥාව අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ප්‍රඥාව වඩන්න පුළුවන් දෙයක්. කාටත් තේරුම් ගන්න බැරි කමක් නැත්තේ නෑ. තේරුම් ගන්න පුළුවන් දෙයක්. මම නිතර මතක් කරන දෙයක් අපිත් බණ දැනගෙන ආව නෙමෙයි. අපිත් බොහොම අමාරුවෙන් හරි මේක අහලා වඩලා තමයි තේරුම් ගත්තේ. කාටත් පුළුවන් ඒ විදිහට අහලා තේරුම් ගන්න. ඒ වගේම මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ දේශනාව තුළ 100% මේ කියපු කතාව ඔක්කොම තේරුම් ගනී කියලා.
හැබැයි වෙනද දැනගෙන හිටපු දෙයට වඩා එක පුංචි කාරණාවක් හරි තේරුම් ගත්තා නම් ඒකත් ප්‍රමාණවත්. මම කියන්නේ අඩුම මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් නේ. තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්න ඕනේ කවුද? මොකක්වත්ම නොතේරුණු කෙනානේ. මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා හිතන්න පුළුවන් මනසකුත් ලැබිලා මොකද්ද මේ කියන්නේ කියන එකවත් තේරුම් නැත්නම් තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්න ඕනේ මොකක්වත්ම නොතේරුණු කෙනා. හිත කියන දේ වඩන්න පුළුවන් දෙයක්. හිත කියන දේ භාවිත කරන්න පුළුවන් දෙයක්. හැබැයි උත්සාහය සහ වීරය අත්‍යවශ්‍යයි. නැවත නැවත මානසිකාරය කිරීම අත්‍යවශ්‍යයි. ඒ මානසිකාරය කරන්නේ නැතුව කවදාවත් නිකම්ම නම් මොලේ පෑදෙන්නේ නැමයි. ඒ නිසා අපිට උත්සාහය සහ වීරය තියාගන්න වෙනවා. බුද්ධිය දියුණු කරගන්න නම් අපිට ටිකක් කල්පනා කරන්න වෙනවා. පේන දෙයට ඔබ්බෙන් නුවණ පවත්වන්න වෙනවා. ඒකට පේන දෙයට ඔබ්බෙන් නුවණ පවත්වනවා කියනකොට අපිට ධර්මයත් එක්කම ඒක අරගෙන යන්නත් වෙනවා. විශේෂයෙන්ම අද කාලේ අපිට සමාජය තුළ නොඑක් කතාවන් අපිට දකින්න ලැබෙනවා. ධර්මයේ පිළිබඳව විවිධ මත, විවිධ මතාන්තර, විවිධ අදහස්, විවිධ සංකල්ප දකින්න ලැබෙනවා. ඒ අතර ධර්මය වේශයෙන් පෙනී සිටින අධර්ම මතවාද ඊටමත් වැඩි. එනිසා අපි ධර්මයේ හොයාගෙන යන පිරිසක් විදිහටත් අපි ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ලෝකයේ අද තියෙන කතා බහවල් දෙය ඇහුවාම ධර්මයේ පිළිබඳව අවබෝධය තියෙන්නේ කොහෙද කියලා හිතෙනවා. අනිත්‍යද අනිච්චද කියලා ප්‍රශ්න තියෙනවා. අනිත්‍යද හරි අනිච්චද හරි කැමැත්ත ඉෂ්ට කරන්නේ නැද්ද? නැතිනම් හටගත්තු ධර්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන එකද හරි කියලාත් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ශාසනයේ තියෙන ගැඹුරුම තැන ගැන නෙවෙයි කතා කරන්නේ. ගැඹුරුම තැනක් ගැන ප්‍රශ්නයක් ඔය කතා කරන්නේ. එතකොට මේ ශාසනයේ තියෙන ඒ උදේවැය ඥාන දර්ශනය ගැන තේරුම් නොගෙන අපි කියනවා නම් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති එක දුකයි කියලා, නැතිනම් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති එකයි තේරුම් ගන්න ඕනේ කියලා ඒක හරි මුලාවක්. අර ලෝකේ වැරදි අදහසක් තිබුණා අනිත්‍යයි කියනකොට මේ තියෙන ඒවා නැති වෙලා යන එක කියලා. අන්න ඒ වැරදි සහගත අදහස නිසා අර විදිහේ මිත්‍යා දෘෂ්ටි ඉදිරිපත් වෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදනිච්ඡන්තං දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. අනිත්‍ය දේ දුකයි. අනිත්‍ය දේ දුකයි. ඔබට පිළිකාවක් තියෙනවා. පිළිකාව අනිත්‍ය වෙනවා සැපද දුකද කියලා අහනවා. පිළිකාව අනිත්‍ය වෙන එක සැපද දුකද? ඔබ කියනවා සැපයි කියලා. එතකොට අපිට ඔබ අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක තරහින් ඉන්නවා. අල්ලපු ගෙදර මිනිස්සයාගේ ගෙදර තාප්පේ කඩාගෙන වැටෙනවා සැපද දුකද? හොඳයි සතුටුයි කියලා කියනවා. මේ විදිහේ උදාහරණ තමයි දෙන්නේ. එතකොට අහගෙන ඉන්න කෙනෙකුට ධර්මයේ ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට නොතිබෙන කෙනෙකුට හිතෙනවා ඇත්තනේ දැන් සමහර දේවල් අනිත්‍ය වෙනකොට දුක නෙමෙයි සැප ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. පෙන්වුවාට පස්සේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා ඇත්තනේ එහෙනම් අනිත්‍ය දේවල් දුක නෑනේ, සමහර අනිත්‍ය එහෙනම් සැපයිනේ කියලා. මෙන්න මේ වැරදි අවබෝධයටපත් වෙන්නේ අනිත්‍ය කියන මේ ගැඹුරු ධර්මයේ තියෙන හේවණල්ලවත් වැටිලා නැති නිසා. අනිත්‍යයි කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉන්න මිනිස්සු අනිත්‍යයි නැති වෙලා යනවා, අල්ලපු ගෙදර තාප්පේ කඩාගෙන වැටෙනවා ඒක අනිත්‍යයි කියලා නෙමෙයි. අනිත්‍ය ගැන දේශනා කළේ දැන් ඔබට මේ කාරණාව තේරුණා නම් ඔබට පැහැදිලි ඇති මොනතරම් ගැඹුරින්ද කතා කළේ. ඇස සහ රූපය අනිත්‍යයි කියලා කිව්වේ. ඒ කියන්නේ මේ මොහොතේ ඇහැට පතිත වෙන වර්ණ සටහන ආයේ නැවත හටගන්නේ නැහැ. ඒ වගේ මේ වර්ණ සටහන පතිත වුණ උපවත් බව නැවත ආයේ හටගන්නේ නැහැ. මේ ඇස සහ රූපය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇස සහ රූපය අනිත්‍ය නම් ඒ දැකපු දේ දකින්න ආයේ නැවත කවදාවත් බෑ. ඒක හරියට මේ ගියපු තප්පරේ තව කල්ප ගාණක් ගියත් ගන්න බෑනේ. ඒ දේ අනිත්‍යම තමයි. ඒ නිසා අනිත්‍යයි කිව්වේ වටාපත නැති වෙනවා කියන එක ගැන නෙමෙයි. ඒ නිසා හිතන්න එපා පිළිකාව නැති වෙන එකයි අනිත්‍ය කියලා. අනිත්‍යයි කිව්වේ මේකට. දුකයි කියලා කිව්වේ මොකටද? දුකයි කිව්වේ දුක වේදනාවට නෙමෙයි. එතන දුකයි කියලා කියන වචනේ බුදුරජාණන් වහන්සේ විවරණය කළේ දුක්ඛ කියන ධර්මයක් ගැන. ඒක අපි තේරුම් ගන්න ඕනේ වේදනාවෙන් නෙමෙයි. හේතු නිසා සකස් වුණ ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ දුක්ඛ ලක්ෂණය තියෙනවා කියලා දේශනා කරන්නේ. එතකොට ඒ දුක්ඛ ලක්ෂණය කියන තැන අපි තේරුම් ගන්න ඕනේ. යදනිච්ඡන්තං දුක්ඛං කියලා කිව්වේ අනිත්‍ය වෙනකොට හිතට දුකක් එනවා කියලා තේරුම් ගන්න කියලා නෙමෙයි.
යමක් අනිත්‍ය වෙනවා නම් ඒකම දුකයි කියලා දේශනා කළේ. ඒකම දුකයි කියලා කිව්වේ අර හේතු නිසා සකස් වෙන බවමයි දුක්ඛ ලක්ෂණය. එතකොට අනිත්‍ය වෙන ස්කන්ධ ටිකේ අනිත්‍ය වෙන බවක් දුක. හේතු නිසා ගොඩනගෙන බවක් දුක. එතකොට මෙතන දුකෙන් තොර දෙයක් නැහැනේ. ඔළුව කැක්කුම තිබුණත් දුක, ඔළුව කැක්කුම හොඳ වුණත් දුක. පිළිකාව තිබුණත් දුක, පිළිකාව හොඳ වුණා කියලා සතුටු වෙන තැනත් හේතු නිසා නම් උපදින්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා නම් එතන දුක්ඛ ලක්ෂණය නෙමෙයිද තියෙන්නේ? එතනක් තියෙන දුක්ඛ ලක්ෂණය. අන්න ඒ නිසා කිව්වා මිසක දුකයි කියලා. එහෙම නැතිනම් මේ පිළිකාව අනිත්‍ය වෙලා යන අනිත්‍යයක් ගැන කතා කළේ නෑ. ඒක පිළිකාවේ අනිත්‍යයක් නේ. සමහර වෙලාවට හරි හාස්‍යයක් දැනෙනවා අනිත්‍ය ගැන කතා කරන අර්ථ විවරණ දිහා බැලුවාම. ත්‍රිකෝණේ පාද තුන නිට්ටයයි කියනවා. ඔක්කොම අනිත්‍යයි කියන්න බෑ. ලෝකේ නිට්ටය ඒවත් තියනවලු. නිට්ටය ඒවත් තියන අතරේ උදාහරණයක් ගන්නවා ත්‍රිකෝණේ පාද තුන නිට්ටයයි කියලා. ඇයි මීට කල්ප ගානකට කලින් ත්‍රිකෝණයක් තිබුණා නම් ඒකටත් පාද තුනයි. තව කල්ප ගානකට කලින් අනාගතයට ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒකටත් පාද තුනයි. ත්‍රිකෝණයට පාද තුනක් තියෙනවා කියන එක නිට්ටය දෙයක් කියනවා. පිනතුනේ ඇහැ අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි නම් මේ මොහොතේ දැකපු වර්ණ සටහන නැවත පේන්නේ නැත්තම් මේ මොහොතේ දැනගත්ත දේ නැවත කවදාවත් දැනගන්න නැත්තම් මීට මොහොතකට කලින් තිබුණ ත්‍රිකෝණේ කොහොමද අපිට ආපහු හම්බ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කතා කළේ ත්‍රිකෝණේ පැත්තේ ඉඳලා නෙමෙයි ආයතන පැත්තෙන් ඉඳලා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි කිව්ව මිසක අඩුම තරමේ ජේතවනාරාමයේ අනිත්‍යයි, ගස්කොළන් අනිත්‍යයි කියනවත් දේශනා කළේ නැහැ. ඇස රූප අනිත්‍යයි, කන ශබ්ද අනිත්‍යයි ආයතන පැත්තෙන් පෙන්වුවේ. මේ එකපාර හටගත් ආයතන නැවත හටගන්න නැත්නම් ඒ මත තමයි මේ ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් අනිත්‍යයි කියලා කිව්වේ එතනින් තේරුම් ගත යුත්තක් මිසක පිනතුනේ කවදාවත් බාහිර වස්තුන්ගෙන් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. අද කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා යන්නේ මේ ඉන්න කෙනෙක් සහ තියෙන දෙයක් මත. එහෙනම් ඒ දේ අවබෝධ කරගත්තා කියලා කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසායි ඒ වගේ වැරදි තැන්වලට පත්වන්නට එපා කියලා දේශනා කළේ. අපිට ඒ වගේ වැරදි තැන්වලට වැරදි අවබෝධයන්ටපත් වුණාට පස්සේ ධර්ම සංඥාවෙන් අධර්මයේ දරාගෙන මහ විශාල අකුසලයක් සිදු කරගන්නවා වගේම තව අය සමාදම් කරවලා ඊට වඩා වැඩි අකුසලයක් සිදු කරගන්නවා. ඒ නිසා ඔබ ධර්ම විනය දෙක විනිශ්චය කරනකොට අද කාලෙදී බොහෝම පරිස්සම් වෙන්න. ඔය pāli වචනවලට සිංහල අර්ථකථන එහෙම සපයනවා නම් ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න. මේ pāli භාෂාවේ පද pāli වචන ඒකට සිංහලෙන් එක එක අර්ථකථන සපයනවා. සිංහල තේරුම් වලින් එක එක අර්ථකථන සපයනවා. කේසා කියන්නේ කය දෙයට ආසා කරන නිසා, ලෝමා කියන්නේ ලොව අමාවක්සේ ගත්ත නිසා. ඔන්න ওই විදිහට පවා මේ කේසා ලෝමා නඛාදන්තා කියන ටිකට පවා අර්ථකථන සපයනවා. ඒකට අර්ථකථන සපයන්නේ කොහොමද කියලා අහුවාම ඊට පස්සේ අන්තිමේටම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණේ ලංකාවේ පහළ වෙලා බණ කියලා තියෙන්නේ සිංහලෙන්මයි කියලා ඒ කාලේ තිබ්බේ මාගදීයෙන් බණ කිව්වා. මාගදී කියන්නේ හෙළ මාගදියක්. ඒක සිංහලෙන් තිබිලා තියෙන්නේ. එතකොට මේකට අර්ථකථන සපයන්න පුළුවන් කියලා ඔන්න ගලපලා ගන්නවා. නිසා මේක ලොකු මහා මිත්‍යාවක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකකට එකක් සම්බැඳුණු මේක සාමාන්‍ය මතවාදයකට වඩා එහා ගියපු දෙයක්. ඒ කියන්නේ ලෝකේ මතවාද ඇති වුණා සහ මතවාද නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක් ලෝකේ. හැබැයි මතවාද ඇති වෙලා සහ නැති වෙලා යන සමාජයේ මේක ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඊට වඩා වෙනස් හිතාමතාම මේක ඉදිරිපත් කරන හිතාමතාම මුදල් ගෙවලා නඩත්තු කරන මතවාදයක් මේක. ඒ නිසා තමයි අපේ බෞද්ධයෝ පරිස්සම් වෙන්න ඕනේ. මේකෙන් අදහස් කරන්නේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති අපේ බෞද්ධයෝ ටික අල්ලගන්න එක. ඒකෙදි අපේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය බොහොම වේගෙන් ආක්‍රමණය කරන්නට කටයුතු කරනවා. මොකද එක පැත්තකින් ධර්මයේ ගැන ගවේෂණයක් කරනවට වැඩි ඉඩකඩක් වෙන් කරනවා අපි අනිත් පැත්තට. ඒකත් එක්ක ධර්මයේ පැත්තට අපි වෙන් කරන ඉඩ සාමාන්‍යයෙන් අඩු වෙනවා. අඩු වෙනකොට ධර්මයේ ගැඹුරු තැන් අවබෝධය අල්ප වෙනවා. සාමාන්‍ය මට්ටමේ සංස්කෘතික ලක්ෂණ ටික තුල බොහෝ දෙනෙක් රැඳෙන්න පටන් ගන්නවා. අන්න ඒ ඔලු ටික අල්ලගෙන අර නිවැරදි ත්‍රිපිටක ධර්මයෙන් ඈත් කළා දාලා අර ධර්ම විරෝධී මතවාද ව්‍යාප්ත කරන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා ඊටමත් ප්‍රවේශම් විය යුතු කාලයක් තමයි අද මේ තියෙන්නේ ධර්මයේ හොයාගෙන ගියත්. ඒ නිසා කාටත්
ප්‍රමාද වෙන්න එපා කියලා සිහිපත් කරනවා. අප්‍රමාදී වෙන්න කියලා සිහිපත් කරනවා. අපිට කාල වේලාව නම් අවසానයි. හොඳයි කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු ඉෂ්ඨකාරක මේ ස්ථාන අධිග්‍රහිත ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම මේ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න සියලුම ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැපතවත් වඩා වර්ධනය කරගනිත්වා. ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ කුසල ධර්මය સિદ્ધ කරගන්නට මේ පින්නතුන්ට මඟ පෙන්වලා අනුශාසනා කරලා ඒ කුසල මාර්ගයේ පෙන්වපු අති සත්පුරුෂයාණන් වහන්සේ දියතලාවේ අරියවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. නොඑක් බාධා මැද්දේ නොඑක් දේවල් මැද්දේ මේ කටයුත්ත මේ විදිහට සාර්ථක ලෙස සංවිධානය කරන්නට කටයුතු සූදානම් කරගන්නට මේ කර කැපකිරීම වෙනුවෙන් මේ සහ මේ පින්නතුන්ට ඊටාම පරම පවිත්‍ර කල්යාණ මිත්‍ර චේතනාවෙන් සිද්ධ කරපු මේ මඟ පෙන්වීම වෙනුවෙනුත් අපි සිද්ධ කරපු මේ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් රත්නත්‍රයේ අනන්ත ගුණානුභව බලයෙන් දියතලාවේ අරියවංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන ශාසනික කටයුතු යෙහෙන් සිද්ධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අපි කවුරුත් ආශිර්වාද කරමු. ඒ වගේම මේ කටයුතු සංවිධානය කිරීමේදී වෙහෙස මහන්සි වුණ සියලුම අයටත් අපි ආශිර්වාද කරනවා. KIU විශ්වවිද්‍යාලීය ලියෝ සමාජ සංවිධානයේ මූලිකත්වයේ ඇතුවයි අද දවසේදී මේ වටිනා වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක වන්නේ. මේකේ පළවෙනි අධීර විදිහට මේ ධර්ම දේශනාවත් ඉන් අනතුරුව ඒ සර්වඥ ධාතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා ප්‍රදාන කරගත්ත ඒ සියලු ධාතුන් වහන්සේලාටත් ඒ උතුම් පූජා සත්කාරයන් පවත්වන මහා විශාල කුසල කර්මයක සිද්ධ වෙනවා. ඒ සියලුම කුසල කර්මයේ මේ විදිහට සිද්ධ කරන්නට සංවිධානය කිරීම වෙනුවෙන් එලියෝ සමාජ සංවිධානයේ සියලුම පින්වත් අපේ දරුවන්ටත් ඒ වගේම අපේ සරත් මහත්මයා ආරාධනා කළ එතුමත් මේ කටයුතු සඳහා දායකත්වයේ සැපයුවා. ඒ ප්‍රංශයේ සරත් මහත්මයාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. එතුමාගේ පවුලේ ඒ සියලුම පින්වත් පිරිසටත් මේ සියලුම කුසල ශක්තිය මේ සෑම සියලු දෙනාටමත් ඒ පින්වත් සියලුම පිරිසටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල පිණිසම ගොහර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දියතලාවේ ආර්යවංශ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි KIU විශ්වවිද්‍යාලීය ලියෝ සමාජ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ මහා පින්කමක් විදිහටයි අද දවසේදී සර්වඥ ධාතුන් වහන්සේලා මේ පින්බිමට වැඩම කරමින් සුමధుර ධර්මානුශාසනාවක් සහ ඔබේ දහම් ගැටලුවලට විසඳුම් ලබා දෙන්නට ඒ කටයුතු කළේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබනුරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති
කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ තමයි ඒ සුමధుර ධර්මානුශාසනාව සහ දහම් සාකච්ඡාව සිදු කරනු ලැබුවේ. උන්වහන්සේටත් අපි නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියලා දොහොත් මුදුන් තබා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ පින්කම මේ ධර්මානුශාසනාව සහ මේ ඔබ සියසින් දැක බලාගත් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම ලෝවැසි ලක්වැසි සීලොම දෙනාට අපි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරන්නටත් සීල කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිටවෙන් අපට දායකත්වයේ ලබා දෙන්නා වූ අපේ සරත් ජිනසේන මහත්මයාවත් අපි බොහොම ගෞරවයෙන් මතක් කර සිටිනවා. එතුමන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියලා අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම KIU විශ්වවිද්‍යාලීය ලියෝ සමාජ සංවිධානය මෙවන් සත්කාර රැසක් සිදු කරනවා. ඔවුන්ගේ තරුණ ජීවිත තුළ ඔවුන් තරුණයින් වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්නා වූ මේ විද්‍යාර්ථීන් වෙනුවෙන් තමයි අද දවසේදී මේ මහා පින්කම කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ සිට සිදු කරන්නට යෙදුනේ. ඒ නිසා අපි KIU විශ්වවිද්‍යාලීය ලියෝ සමාජ සංවිධානයේ සියලුම නිලධාරීන්ට සහ ඒ සමාජිකාවන්ටත් නිදුක් නිරෝගී ශක්තිය නිරන්තරයෙන් උදා වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එසේනම් අද මේ ඇසූ දහමින් ඔබේ සිත් සියල් සිත් නිවි පහන් වේවා කියලා අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.